විශේෂ රිවිෂන් එක අවසන් දවසේ අපි MCQ 25ක් ලබා දුන්නා. ඒකේ උත්තර ටික විවරණය කරන්න තමයි හදන්නේ. පේපර් එක ලැබුණ නැති අය ඩිස්ක්‍රිප්ෂන් එකේ link එකක් දාලා තියෙනවා. ඒකෙන් ගිහලා ඉස්සලා පේපර් එක කරන්න. පළවෙනි ප්‍රශ්න බලමු අපි. විකිරණ සඵල මාත්‍රා මායිනස් සීවට් එකකගේ මාන සමාන වන්නේ. අපි දන්නවා සෞඛ්‍ය අවදානම තීරණය කරන්න පුළුවන් විකිරණ වලින් ලැබෙන සෞඛ්‍ය අවදානම තීරණය කරන්න පුළුවන් ඒකකයේ වෙන්නේ සීවට් අගය. සීවට් අගය ලබා ගන්න පුළුවන් අපිට ග්‍රේ අගය ගුණ සාධකයකින් වැඩි කරලා. quality factor එකකින් වැඩි කරලා. ග්‍රේ අගය කියලා කියන්නේ යම්කිසි ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් එකක කොච්චර විකිරණ ශක්තියක් මුදාහරිනවද කියන එක. ඒ කියන්නේ අත්තම කිව්වොත් සරල අදහසක් ගත්තොත් යම්කිසි ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් එකකින් කොච්චර විකිරණ ශක්තියක් අවශෝෂණය කරගන්නවද කියන එක. ඒ කියන්නේ ග්‍රේ වල ව්‍යුත්පන්න එකක් අපිට ගන්න පුළුවන් කිලෝග්‍රෑම් එකට අවශෝෂණය කරන විකිරණ ශක්තිය. එහෙනම් අවශෝෂක මාත්‍රාව කියන රාශියේ ඒකකය තමයි ග්‍රේ වෙන්නේ. SI එක තමයි ග්‍රේ වෙන්නේ. එහෙනම් අවශෝෂක මාත්‍රාව යම්කිසි ගුණ සාධකයකින් වැඩි කරාට පස්සේ තමයි අපිට අනුරූප සීවට් අගය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේ ග්‍රේ කියන අගයෙන් අපිට අඟවන්නේ නැහැ මේක මොන විකිරණයද කොච්චර ශරීරයට බලපෑමක් වෙනවද කියන එක. මේකේ තියෙන්නේ ඒකී ස්කන්ධයක කොච්චර විකිරණ ශක්තියක් ලැබුණද කියන එක විතරයි. නමුත් අපි දන්නවා සෞඛ්‍ය කෙරෙහි මේ විකිරණ මොනවද? ඇල්ෆා කිරණද, බීටා කිරණද, ගැමාද? එහෙම නැත්නම් මේ විකිරණ ලැබෙන්නේ විකිරණ වලින් බලපෑම් වෙන්න වැඩි තැනකටද අඩු තැනකටද කියන එක මත කොච්චරක් රඳා පැවතුනාද කියන එකේ අදහසක් නැහැ. ඒකින්ද මේ ග්‍රේ අගයෙන් අපිට ලැබෙන්නේ ඒකී ස්කන්ධයකට කොච්චර විකිරණ ශක්තියක් ලැබුණද කියන එක විතරයි. එහෙනම් මේකෙන් කොච්චර විකිරණ බලපෑමක් කොච්චර විකිරණයෙන් සෞඛ්‍යයට බලපෑමක් වුණාද කියන එක තෝරගන්න නම් හොයාගන්න නම් අපිට ඒක යම් ගුණ සාධකකින් වැඩි කරන්න වෙනවා. එහෙනම් ගුණ සාධකය කියන්නේ අපි දන්නවා මේක අගයක් විතරයි විශාලත්වයක් විතරයි තියෙන්නේ. ඒක ඒකකයක් නෑ. එහෙනම් තේරෙන්න ඕන සමීකරණ දෙපස එකක සමාන වෙන නම් කිලෝග්‍රෑමට ජූල් ග්‍රේ කියන SI එකකේ අනුරූප ව්‍යුත්පන්න එකකයි සීවට් අගයට අනුරූප ව්‍යුත්පන්න එකකයි සමාන වෙන්න ඕන. කිලෝග්‍රෑමට ජූල් නෑ. දැන් කිලෝග්‍රෑමට ජූල් කියන්නේ දැකගම මතක් වෙන උත්තර වලින් අපි දන්නවා විශිෂ්ට ගුප්තතාවයට තියෙන්නේ කිලෝග්‍රෑමට ජූල් කියන එකකින්. එහෙනම් මේ දෙන්නගේ මානත් අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕන. එහෙනම් පළවෙනි එකට උත්තරය වෙන්නේ 3. පළවෙනි ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ 3. විකිරණ ගැන කතා කරපු ඉඳම අපි මේක 14 වෙනි ප්‍රශ්නේ සලකමු. 14 වෙනි ප්‍රශ්නේත් අපි ඒක මම බලමු. අර්ධායු කාලයේ පැය 7ක් වන විකිරණශීලී මූලද්‍රව්‍යයක් ප්‍රතිකාර වශයෙන් ස්කන්ධය 64 කිලෝග්‍රෑම් වන මිනිසෙකුට එන්නත් කරයි. එක් පෘථග්කරණයකින් එමගින් 2 මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් ශක්තියක් මුදාහරියි. එම විකිරණශීලී මූලද්‍රව්‍යයෙන් මිනිසාට ලැබෙන සඵල මාත්‍රාව මිලිසීවට් එකකට නොවැඩි විය යුතු නම් එන්නත් කළ යුතු විකිරණශීලී ඖෂධයේ ආරම්භක සක්‍රියතාවය තමයි අහන්නේ. විකිරණශීලී ඖෂධයෙන් ශරීරයට බලපාන ගුණ සාධක දෙකක් කියලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන ආරෝපණයයි ශ්‍රේණියතේ ලැම්ඩා සමානයි 0.7 වේදීම T භාගය කියන සමීකරණ දීලා තියෙනවා. හරි. එහෙනම් මේකදී යම්කිසි විකිරණශීලී මූලද්‍රව්‍යයක් දීලා තියෙනවා. ඒ මූලද්‍රව්‍ය එක නෂ්ටියක් පෘථග්කරණයෙන් 2 මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් ශක්තියක් නිපදවනවා. අපි හිතමු මේ ශරීරයට එන්නත් කළ තියෙන නෂ්ටි ප්‍රමාණය කැපිටල් N කියලා. මේ විකිරණශීලී ද්‍රව්‍යයෙන් ලැබෙන මුළු සඵල මාත්‍රාව මිලිසීවට් එකකට වඩා වැඩි කරන්න බැහැලු. එහෙනම් අපි දන්න මේ නෂ්ටි N ප්‍රමාණයක් ශරීරයට ඇතුල් කරොත් කවදක හරි මේ නෂ්ටි සියල්ලම ක්ෂය වෙනවා. අපි දන්න අර්ධායු කාලයක් කියන්නේ නෂ්ටි අර්ධයක් ක්ෂය වෙන ගතවන කාලය. අපි මේක දිහන්නේ යම්කිසි කාලයකට හෝ නෂ්ටි ප්‍රමාණයකට නෙමෙයි මේකෙන් ලැබිය හැකි මුළු සඵල මාත්‍රාව. ඒ කියන්නේ මේ නෂ්ටි ටික සියල්ලම ක්ෂය වුණාට පස්සේ කොච්චර සඵල මාත්‍රාවක් ලැබුණද කියන එක. එහෙනම් මේකට ආරම්භයේදී මාත්‍ර නෂ්ටි N ප්‍රමාණයක් ඇතුල් කරනවා නම් මේ නෂ්ටි සියල්ලම ක්ෂය වුණාම ශරීරයට ලැබෙන සඵල මාත්‍රාවයි මිලිසීවට් එකකට වඩා නොවැඩි විය යුත්තේ. හරි. එහෙනම් අපි හිතමු එක නෂ්ටියකින් ලැබෙන ශක්ති ප්‍රමාණය 2 මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් නම් නෂ්ටි N ප්‍රමාණයකින් ලැබෙන ශක්තිය වෙන්නේ N වැඩි කිරීම 2යි මෙගා කියන්නේ 10යි ඉලෙක්ට්‍රෝන වෝල්ට් අපිට ජූල් කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ආරෝපණය වැඩි කළා. 1.6 වැඩි කිරීම 10 ඍණ 19. එහෙනම් මේ තියෙන්නේ N වැඩි කිරීම එක ඒ කියන්නේ නෂ්ටි ප්‍රමාණය වැඩි කිරීම එක නෂ්ටියක් පෘථග්කරණයෙන් ඇති ලබා දෙන ශක්ති ප්‍රමාණය මම 2 මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් තිබිච්ච එක ජූල් වලට හරවගෙන තියෙනවා.
මේ තියෙන නෂ්ටි සියල්ලම ෂේ වුණාම ශරීරයට ලැබෙන ශක්තිය. අපි දන්නවා ග්‍රේ අගය කියලා මම කලින් කිව්වා ඒකී ස්කන්ධයකට ලැබෙන විකිරණ ශක්ති ප්‍රමාණය. ඒකී ස්කන්ධකින් කොච්චරක් අවශෝෂණය කරගන්නවද කියන එක. අපි හිතමු මේ සම්පූර්ණ විකිරණ ශක්තියම ශරීරය අවශෝෂණය කරා කියලා. එහෙමනොත් ඒකී ස්කන්ධයකට අවශෝෂණය කරන ප්‍රමාණය හොයාගන්න පුළුවන් මුළු ස්කන්ධේ බෙදලා. කියන අපිට ගිහිල්ලා තියෙනවා මේ මිනිස්සුගේ ස්කන්ධය 64යි කියලා. නෑ 64න් බෙදුවම මට හොයාගන්න පුළුවන් නැගේ අවශෝෂක මාත්‍රාව ග්‍රේ අගය. අවශෝෂක මාත්‍රාව. අවශෝෂක මාත්‍රාව. ඒ කියන්නේ ග්‍රේ අගය තමයි මම මේ මාගෙන තියෙන්නේ. ඒකී ස්කන්ධයකට කොච්චර ශක්ති ප්‍රමාණයක් අවශෝෂණය කරාද කියන එක. එහෙනම් අපි දන්නවා මේකදී මිලිසීවර්ට් එකකට වඩා වැඩි වෙන්න බෑ කියලානේ කියන්නේ. එහෙනම් මේ ලැබෙන ග්‍රේ අගය නම් මේක සීවර්ට් වලට හරව ගන්න මට ගුණ සාධකකින් වැඩි කරන්න වෙනවා. මේ විකිරණශීලී ඖෂධයෙන් ශරීරයට බලපාන ගුණ සාධක දෙකක් කියලා තියෙනවා. එහෙනම් අපි දන්නවා සීවර්ට් අගය ලබා ගන්න පුළුවන් ග්‍රේ අගය ගුණ සාධකයෙන් වැඩි කරලා. එහෙනම් සීවර්ට් අගය මිලිසීවර්ට් එකක් වෙන්නයි ඕන. මිලිසීවර්ට් එකක් කියන්නේ 10 ඍණ 3යි සීවර්ට්. 10 ඍණ 3යි සීවර්ට්. මිලි අගය මම අයින් කළා දැම්මා SI එක වලට හරව ගන්න 10 ඍණ 3ෙන් වැඩි කරලා. ග්‍රේ අගය එහෙනම් මේ අගයෙන් n වැඩි කිරීම 2 වැඩි කිරීම 1.6 වැඩි කිරීම මේක මම පොඩ්ඩක් 1.6 16 කරගන්න. එතකොට 16 වරක් 2 32යි. 16 කරගන්න ඕන තව 10 ඍණ එකක් වැඩි වෙනවා. 10 ඍණ 20ක් වෙනවා. 10 6යි වැඩි කිරීම 10 ඍණ 20යි. බෙදීම 67. අපිට දීලා තියෙන ගුණ සාධකය දෙකක් කියලා. එහෙනම් තේරෙන්න ඕන 32 2ක් 64 යට තියෙන 64ට කැපිලා යනවා. මෙතනින් මට ආරම්භයේ තිබිය යුතු නෂ්ටි ප්‍රමාණය සොයා ගන්න පුළුවන්. නෂ්ටි ප්‍රමාණය n සමානයි. මෙතන ඉතුරු වෙලා තියෙන්නේ 10 ඍණ 20යින් 10 6ක් සුළු නාමයෙන් 10 ඍණ 14යි. මෙහාට ආවම 10 ධන 14ක් වෙනවා. 10 ඍණත් එක්ක සුළු නාම 10 11ක් වෙනවා. නම් නෂ්ටි මාත්‍ර නෂ්ටි ආරම්භයේදී තියෙන පුළුවන් මේ ඖෂධයේ එන්නත් කරන ඖෂධයේ 10 11යි බලයට සමාන ප්‍රමාණයක්. හරි. මේ වල තියෙන්නේ ආරම්භයේදී එන්නත් කළ යුතු විකිරණශීලී ඖෂධයට තියෙන්න ඕන නෂ්ටි ප්‍රමාණය ආරම්භක. අපෙන් අහන්නේ සක්‍රියතාවය. දැන් අපි දන්නවා සක්‍රියතාවය හොයාගන්න පුළුවන් සමීකරණය. සක්‍රියතාවය කියලා කියන්නේ විකිරණ වල සක්‍රියතාවය අපිට හොයන්න පුළුවන් ලැම්ඩා n ගුණිතය. සක්‍රියතාවය මයින් SI එකක වෙන්නේ බෙකරල්. එහෙනම් බෙකරල් අගය ලැබෙන්න නම් ලැම්ඩා ශ්‍රේණියතය තප්පරයට එකකින් ආදේශ වෙන්න ඕන. n කියන්නේ මාතෘ නෂ්ටි ප්‍රමාණය. ලැම්ඩා හොයාගන්න සමීකරණයක් දීලා තියෙනවා අපිට 0.7 බෙදීම t භාගය. 0.7 බෙදීම t භාගයේ අර්ධය කාලය පැය 7යි. පැය 7ක් කියන්නේ අපි දන්නවා පැයකට තප්පර තියෙන 3600ක්. එහෙනම් මේක තප්පර කරගෙන ඉන්න ඕන. එහෙම නැත්නම් SI එක බෙකරල් වලින් ලැබෙන්නේ නැහැ. මොකද ලැම්ඩාට අපිට තප්පරයට එකකින් ආදේශ කරගන්න ඕන. පැය 7ක් හින්දා මම 3600 වැඩි කරනවා. එතකොට මට තප්පරයට එකකින් ලැම්ඩාගේ අගය හොයාගන්න පුළුවන්. n ගේ අගය අපි දන්නවා 10 11. ආරම්භයේදී මාත්‍ර නෂ්ටි 10 11ක් තියෙනවා කියලා අපි හොයාගත්තා. මෙතනින් පුළුවන් අපිට ආරම්භයේදී තිබු සක්‍රියතාවය හොයාගන්න. එහෙනම් ආරම්භයේදී තිබු සක්‍රියතාවය A සමානයි මෙතන 7ක් සුළු නාම 0.1යි. එහෙනම් මට ලැබෙනවා මෙතන 10 ඍණ 3ක් වෙනවා. 11 වැඩි කිරීම 10 ඍණ 3 කියන්නේ 10 8යි. 10 8 බෙදීම 36යි. බෙකරල්. එහෙනම් අපිට මේකට උත්තරයක් දීලා තියෙනවා 10 8 බෙදීම 36යි බෙකරල්. ඒ කියන්නේ පළවෙනි උත්තරය අපිට ලබා ගන්න පුළුවන් 14 වෙනි ප්‍රශ්නෙට. හරි. අපි ඊට පස්සේ බලමු දෙවෙනි ප්‍රශ්නය. ප්ලාන්ක් නියතයයි ඉලෙක්ට්‍රෝන ආරෝපණය ඇසුරෙන් විද්‍යුත් ප්‍රතිරෝධයෙන් මානවලට සමාන පදයක් අහන්නේ. අපිට ප්ලාන්ක් නියතය කොහොම මතක් වෙන සමීකරණය වෙන්නේ E = hf. ෆෝටෝනයේ ශක්තිය සමානයි h වාරයක් ප්ලාන්ක් නියතයේ වාරයක් සංඛ්‍යාතය. ප්‍රතිරෝධය සම්බන්ධ කරගන්න ඕන නම් ශක්තියයි ප්‍රතිරෝධය ආරෝපණය වෙන්නේ. අපිට මෙතෙන්දී ප්‍රතිරෝධයක ක්ෂමතාවයේ සූත්‍රය භාවිත කරගන්න පුළුවන්. එතනින් ශක්තිය හදා ගන්න පුළුවන් නේ. එහෙනම් P = I වර්ග R කියන සමීකරණය මම භාවිත කරනවා. මෙතන I වර්ග R ගත්තේ විභවාන්තරයක් සම්බන්ධ කරේ නැහැ. හේතුව අපිට අවසාන උත්තරය අවශ්‍ය වෙන්නේ ආරෝපණය ඇසුරෙන්.
විභවාන්තරයට වඩා ධාරාවෙන් ආරෝපණය හදාගන්න එක ලේසි. අපි දන්නවා ධාරාව කියන්නේ ආරෝපණ ගැලීමේ ශීඝ්‍රතාවය. ඒකින්ද අපිට ධාරාව තිබුණොත් මේක වැඩේ කරගන්න ලේසි. මේ තියෙන ශක්තිය විමෝචනය වෙන ශීඝ්‍රතාවනේ. ප්‍රතිරෝධයෙන් අයි ධාරාවක් ගලාගෙන යද්දී එමගින් ශක්තිය තාප ශක්තිය විමෝචනය කරන ශීඝ්‍රතාවය. නම් නිකුත් කරන විමෝචනය කරන තාප ශක්තිය විමෝචනය කරන තාප ශක්තිය හොයාගන්න පුළුවන් ක්ෂමතාවය ගත වෙච්ච කාලයකින් වැඩි කරලා. එහෙනම් තේරෙනවනේ මේ තියෙන ශක්තිය මේ තියෙන ශක්තිය. එහෙනම් මේ දෙන මාන අතින් සමානයි. එහෙනම් වම් පැතිත් සමාන නම් දකුණු පැතිත් මාන අතින් සමාන වෙන්න ඕන. HF ගේ මානයි I වර්ගය RT ගේ මානයි සමාන වෙන්න ඕන. මේක මාන වශයෙන් විතරයි අපි සමාන කරන්නේ. ඒ හැරෙන්නේ මේ HF වගේ I වර්ගය RT ට සමාන වෙන්නේ නැහැ. මාන අතින් පමණයි. හරි. අපි දන්නවා මෙතනදී ආරෝප්ත කරගමු. මෙතනදී F වෙනුවටත් අපිට කාලය ආදේශ කරගන්න පුළුවන් නේ. අපි දන්නවා සංඛ්‍යාතය කියන්නේ ආවර්තකාලීය පරස්පරය. එහෙනම් මට පුළුවන් මෙතන h f වෙනුවට එකයට t ආදේශ කරන්න. මාන අතින් ප්‍රශ්නයක් නැහැ. සංඛ්‍යාතයේ මානය කියලා කියන්නේ අපි දන්නවා එකයට කාලයක්. තප්පරයට. එහෙනම් සංඛ්‍යාතය වෙනුවට මට එකයට t ආදේශ කරගත්තට ප්‍රශ්නයක් නැහැ. මාන s වලින් සමානයි i වර්ගය r t ගේ මාන. දැන් මෙතන මට ආරෝප්ත කරගන්න පුළුවන් h බෙදීම i වර්ගය r බෙදීම t වර්ගය. මෙතන t ගෙන් බෙදෙනවා. ඒකට t වර්ගයකුත් එනවා. මේ පදේ මානයි. මෙතන දැක්කම දැන් තේරෙනවා i වෙනුවට මට පුළුවන් q බෙදීම t ආදේශ කරන්න. මම මෙතනම සුළු කරන්නම්. i වෙනුවට අපි දන්නවා ධාරාව කියන්නේ ආරෝපණ ගැලීමේ ආරෝපණ ගැලීමේ ශීඝ්‍රතාවය මධ්‍යන ධාරාව ගන්න පුළුවන් ආරෝපණය ගත වෙච්ච කාලයෙන් බෙදලා. එහෙනම් i වෙනුවට q බෙදීම t ආදේශ කරොත් වර්ග වෙද්දී ඒක q වර්ගය බෙදීම t වර්ගය වෙනවා. t වර්ගයේ පදයක් කැපිලා යනවා. t වර්ගයේ පදයක් කැපිලා යනවා. මේ සුළු කර තියාර පදය නේ r මේ අපි යුක්ත කරන්නේ. i වර්ගයේ t පදයක් එන්නේ. මම ඒක අපෝ පෙන්නන්නම්. මෙතන අපි ආරෝප්ත කරාට පස්සේ ලැබෙන්නේ h බෙදීම මෙතන t මෙහාටම t වර්ගය වෙනවා. i වර්ගය මෙහාට එනවා. හරි? h බෙදීම t වර්ගය i වර්ගය. මෙතන අපි දන්නවා i කියලා කියන්නේ ධාරාව මධ්‍යන්නගේ අපිට හොයාගන්න පුළුවන් ආරෝපණ ගැලීමේ ශීඝ්‍රතාවය ආරෝපණය ගත වෙච්ච කාලයෙන් බෙදලා. يعني q බෙදීම t වර්ගය. එහෙනම් i වෙනුවට q බෙදීම t ආදේශ කරොත් වර්ග වෙද්දී ඒක q වර්ගය බෙදීම t වර්ගය බවට පත් වෙනවා. ඒතර එක t වර්ගයක් මෙතන කැපිලා යනවා. ඉතුරු වෙන්නේ h බෙදීම q වර්ගය. එහෙනම් h බෙදීම q වර්ගය කියලා කියන්නේ අපිට දන්නවා ආරෝපණයනේ. එහෙනම් ඉලෙක්ට්‍රෝනයේ වර්ගය ආදේශ කරාට ප්‍රශ්නයක් නැහැ. ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය කියන්නේ ආරෝපණයක් නේ. එහෙනම් ප්‍රතිරෝධයේ මානයි h බෙදීම e වර්ගයේ මානයි සමාන වෙන්න ඕන. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය වශයෙන් අපිට ගන්න පුළුවන් හතරවෙනි පිළිතුර. හරි. අපි තුන්වෙනි ප්‍රශ්න බලමු. මූලික බල වලින් වැඩිම පරාසයක් තුල ක්‍රියාත්මක වන හා සාපේක්ෂ විශාල බලය වන්නේ. මූලික බල වශයෙන් අපි දන්නේ මූලික බල වශයෙන් අපි දන්නවා බල හතරක් තමයි ප්‍රබල බලය අනිත් එක විද්‍යුත් චුම්බක බලය අනිත් එක දුර්වල බලය අනිත් එක ගුරුත්ව බලය ගුරුත්වාකර්ෂණ බලය කියවත් කොහොමද? එහෙනම් මේ බල හතර තමයි මූලික බල හතර වෙන්නේ. ඒ කියන්නේ අපි අවට සලකන ඕනෑම බලයක් ඌනනය කරාට පස්සේ මේන් හතරෙන් එකකට වැටෙන්න ඕන. උදාහරණයක් ඝර්ෂණ බලය කියලා කියන්නේ ස්කන්ධ දෙකක් අතර ඇති වෙන විද්‍යුත් ආකර්ෂණ බල නිසා විද්‍යුත් ආකර්ෂණ හෝ විකර්ෂණ බල නිසා ඇති වෙන බලයක්. ඒකින්ද ඝර්ෂණ බලය අභිලම්බ තෙරපුම් සියල්ලම අයිති වෙන්නේ විද්‍යුත් චුම්බක බලයට. නෑ අපි භෞතිකව භාවිතා කරන ගුරුත්ව බලය. බර හැරෙන්න අපි සලකන අනිත් හැම බලයක්ම ඇති වෙන්නේ විද්‍යුත් චුම්බක බල නිසා. පෘෂ්ඨ දෙකක් තෙරපෙද්දී ඒ අතර අභිලම්බ තෙරපුමක් ඇති වෙන්නේ ඒකේ තියෙන පරමාණු අතර ඇති වෙන විද්‍යුත් විකර්ෂණ බලය හේතුවෙන්. හින්දා විශ්වයේ තියෙන ඕනම බලයක් අපිට මේ වර්ග හතරින් එකකට දාන්න පුළුවන්. අපි දන්නවා මේකේ ප්‍රබල බලය තමයි විශාල තීව්‍රතාවය වැඩිම වෙන්නේ ප්‍රබලම වෙන්නේ. අපි මේ එකම සාධක ටික බලපානවා. එකම දුරින් එකම ප්‍රමාණය බලපානවා. මේකට කියන්නේ විශාලත්වය වෙනස් වෙන්නේ මේ විදිහට. ප්‍රබල බලය එක කියලා හිතුවොත් අපි විද්‍යුත් චුම්බක බලය සාමාන්‍යයෙන් cm පංගුවක් වගේ ආසන්නගේ මම කියන්නේ cm පංගුවක් වගේ. දුර්වල බලය හරියට මිලියනෙන් පංගුවක් වගේ.
මිලියනයම නෙමෙයි 10 9 පංගුවක්. 10 9 පංගුවක් වගේ ගුරුත්ව බලය 10 30 පංගුවක් වගේ. මේ අදහසක් ගන්න කිව්වේ දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ වගේ. ප්‍රබල බලය එකම තත්ත්වයක් යටතේ ප්‍රබල බලයගේ එකයි කියලා හිතුවොත් විද්‍යුත් චුම්බක බලය 100 පංගුවක් වගේ දුර්වල බලය 10 9 පංගුවක් වගේ ගුරුත්ව බලය 10 30 පංගුවක් වගේ. මම තේරෙන්න ඕන වැඩිම විශාලත්වයක් දෙන්නේ ප්‍රබල බලය. දෙවෙනියට ප්‍රබල විශාලත්ව බලයක් ලැබෙන්නේ විද්‍යුත් චුම්බක බලය. ඒ වගේ මේක ක්‍රියාත්මක පරාසත් අපි දැනගෙන ඉන්න ඕන අදහසක් ගන්න. ප්‍රබල බලය ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍ය ෆෙම්ටෝමීටර ප්‍රමාණය. එනේ අංශු දෙකක් 10 ඍණ 15ක් විතර ආකර්ෂණය වෙන ළඟකට ආවට පස්සේ තමයි ප්‍රබල බලය ක්‍රියාත්මක වෙන්නේ. විද්‍යුත් චුම්බක බලය අනන්තය දක්වා ක්‍රියාත්මක වෙනවා. ඊට විශාල පරාසයක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දුර්වල බලය ක්‍රියාත්මක වෙන්නේ 10 ඍණ 17ක් වගේ අංශු ලං වුණාට පස්සේ. ඒ කියන්නේ ගොඩාක්ම අංශු ලං වුණාට පස්සේ තමයි මේ දුර්වල බලය ක්‍රියාත්මක වෙන්නේ. ගුරුත්වාකර්ෂණ බලය අපි දන්නවා අපරිමිත දුරක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ප්‍රබල බලයයි දුර්වල බලයයි ක්‍රියාත්මක වෙන්නේ න්‍යෂ්ටියක ප්‍රෝටෝන නියුට්‍රෝන අතර. මොකද මේ තරම් අංශු ලං වෙන්නේ නැහැ වෙන කිසිම අවස්ථාවක. ඉතින් අපි මේකට ප්‍රබල න්‍යෂ්ටික බලය දුර්වල න්‍යෂ්ටික බලය කියලා හඳුන්වනවා. එහෙනම් දැන් තේරෙන්න ඕන වැඩිම පරාසයක් ක්‍රියාත්මක වන සාපේක්ෂ විශාල බලය වෙන්නේ විද්‍යුත් චුම්බක බලය. එහෙනම් මේකදී අපිට වඩාත්ම නිවැරදි උත්තරය විදිහට ගන්න වෙන්නේ තුන්වෙනි පිළිතුර. ඊට පස්සේ බලමු හතරවෙනි ප්‍රශ්නය. පරිපථයේ පෙන්වන පරිදි සිලිකන් ට්‍රාන්සිස්ටරයක් සඳහා Vin සමග Vout Vin සමග Vout මේකටත් අපි කියන්නේ සංක්‍රාමනික ලාක්ෂණිකයක් කියලා වෝල්ටීයතාවලින්. අපි සිලබස් එක අනුව ඉගෙන ගන්නේ ධාරාමගින් සංක්‍රාමනික ලාක්ෂණිකය. මේකදී අපි අහන්නේ Vin එක Vout ලක්ෂණ විදිය. හරි. මේ තියෙන ට්‍රාන්සිස්ටරේ මේ විදිහ පරිපථයක් තමයි දීලා තියෙන්නේ. මෙතන VCC අපි අපිට දීලා දෙනවා 6 වෝල්ට්. මෙතන RC ප්‍රතිරෝධයක් තියෙනවා. මේ විභාන්තරය තමයි Vout කියලා අරගෙන තියෙන්නේ. මේ විභාන්තරය තමයි Vin කියලා අරගෙන තියෙනවා. හරි. ඒ කියන්නේ මේ Vout සමාන වෙන්නේ CE. මෙතන C සංග්‍රහකය, විමෝචකය, පාදම. එහෙනම් සංග්‍රහකය, විමෝචකය අතර විභාන්තරය තමයි Vout විදිහට අරගෙන තියෙන්නේ. VE. Vin කියන්නේ VBE මයි. VE අග්‍ර අතර විභාන්තරය තමයි ප්‍රධාන වෝල්ටේජය විදිහට සලකලා තියෙන්නේ. එහෙනම් අපි දන්නවා ට්‍රාන්සිස්ටරේ නිවැරදිව ක්‍රියාත්මක වෙන්න නම්, ඒ කියන්නේ කපාහේ අවස්ථාව නැතුව ක්‍රියාත්මක වෙන්න නම් PE පෙරනඹුරු වෙන්න ඕන. ක්‍රියාකාරී වෙන්න නම් VC පසුනඹුරුව තියෙන්න ඕන. එහෙනම් ක්‍රියාකාරී අවස්ථාවට පත් කරන්න VE පෙරනඹුරු කළ VC පසුනඹුරු කරන්න අවශ්‍යයි. VE පෙරනඹුරු කරන්න නම් මේක සිලිකන් ට්‍රාන්සිස්ටරයක් හින්දා අපි දන්න 0.7ක විභාන්තරයක් ලබා දෙන්න ඕන. එහෙනම් 0.7ක විභාන්තරයක් ලබා දෙන තෙක් අප Vin Vout විභාන්තරේ Vin 0.7ක් වන තෙක් මේක නැඹුරු වෙන්න විදියක් නැහැ. ක්‍රියාකාරී අවස්ථාවට පත් වෙන විදියක් නැහැ. VE සංදිය පෙරනඹුරු වෙන්න විදියක් නැහැ. එහෙනම් IB ධාරාව ශුන්‍යව පවතින්න ඕන. Vin ගගේ 0.7ට වඩා අඩු වෙද්දී. IB ධාරාව ශුන්‍ය වෙනවා කියන්නේ IC ශුන්‍ය වෙනවා. මෙතනින් IC ධාරාව යන්නේ. මේ IB ධාරාව. එහෙනම් IC ධාරාව ශුන්‍ය වුණා කියන්නේ මේ ප්‍රතිරෝධය හරහා විභාන්තරයක් නැහැ. ධාරාවක් නැත්නම් විභාන්තරයක් නැහැ. හැබැයි මේ මුළු විභාන්තරය මෙතන භූගතයින්ද බිඳුවයි, මෙතන VCC 6යි, මුළු විභාන්තරය 6යි. මුළු විභාන්තරය 6යි. මෙයා බිඳුව නම් මේ Vout, ඒ කියන්නේ VCE අතර විභාන්තරය 6ක් වෙලා තියෙනවා. එහෙනම් අපි දන්නවා කපායරේ අවස්ථාවේදී CE යගේ VCC ට සමානයි. එහෙනම් මෙතනදී 0.7ට වඩා අඩු වෙද්දී Vout අගය 6 වෝල්ට් වල තියෙනවා. 0.7ට වඩා වැඩි වෙද්දී PE සංදිය පෙරනඹුරු වෙන ගන්නවා. VE සංදිය පෙරනඹුරු වෙනකොට අපි දන්නවා IB ධාරාවක් ඇති වෙනවා. එතකොට IC ධාරාවකුත් ඇති වෙනවා. VE වෝල්ටීයතාවයේ ක්‍රමයෙන් වැඩි වෙද්දී අපි දන්නවා IB ධාරාව එන්න වැඩි වෙන්න ඕන. එතකොට IC තුත් වැඩි වෙනවා. IC වැඩි වෙනවා කියන්නේ මේ හරහා විභාන්තරය වැඩි වෙනවා. ICRC නේ ප්‍රතිරෝධය හරහා විභාන්තරයේ ධාරාව වැඩි කිරීම ප්‍රතිරෝධය ICRC. එහෙනම් IC වැඩි වෙද්දී ICRC කියන විභාන්තරයත් වැඩි වෙනවා. මුළු විභාන්තරයේ තියෙන්න ඕන 6 බිඳුව මුළු විභාන්තරයේ 6 වෝල්ට් වල නියත වෙන්න ඕන. දැන් මේ හරහා විභාන්තරය වැඩි වෙනවා නම් Vout වල අගය එන්න අඩු වෙන්න අවශ්‍ය. එහෙනම් Vin අගය වැඩි කරද්දී Vout ක්‍රමයෙන් අඩු වෙන්න ඕන. ඒතර අපි දන්නවා
මේ Vin අගය ක්‍රමයෙන් වැඩි කරද්දී VE සංදියට වැඩිපුර වෝල්ටේජතාවකින් පෙරනැඹුරු කරොත් යම් අවස්ථාවක සංතෘප්ත අවස්ථාවට ලං වෙනවා. එහෙනම් සංතෘප්ත අවස්ථාව කියන IC උපරිම ධාරාව ගන්නවා. එතෙන්දී අපි දන්නවා VC අගය අවම වෙනවා. අපි ගණනය කරද්දී VC අගය විශේෂයෙන් දීලා නැත්නම් බිඳුවේ කියලා සලකන්නේ. මේ ප්‍රස්ථාරවල අපිට පෙන්නලා තියෙනවා V out ගන්න පුළුවන් නාමගේ 0.1යි කියලා. එහෙනම් මේකෙදී අත් වෝල්ටේජතාවය සලකලා එහෙනම් සංතෘප්ත අවස්ථාවේදී CE අතර වෝල්ටේජතාවය 0.1ට එනවා කියලා අදහස තමයි මේකේ අරගෙන තියෙන්නේ. එහෙනම් මේ Vin අගේ යම් අගයකට වැඩි කරද්දී යම් වෙලාවකට පසු පරිමතයේ සංතෘප්ත වෙන්න ඕන. සංතෘප්ත වුණාට පස්සේ Vin කොච්චර වෙනස් කරත් V out අගේ 0.1 නියත වෙලා තියෙන්න ඕන. එහෙනම් මේකෙදි පෙන්නලා තියෙනවා වඩා ගැළපෙන උත්තරේ 3. තුන්වෙනි උත්තරේ මේ සංතෘප්ත මේ වෙලා තියෙන්නේ 1 වෝල්ටේජයටද. එහෙනම් බාධක වෝල්ටේජයට වඩා වැඩි වෝල්ටේජයකින් B සංදිය පෙරනැඹුරු කරාම IB ධාරාව ගොඩක් වැඩි වෙනවා. එතකොට IC උපරිමයට එළවෙනවා. ඒ කියන්නේ සංතෘප්ත වෙනවා. මේකට CE අගේ VCE වෝල්ටේජතාවය අවමයක් වෙනවා. ගණනය කරද්දී දීලා නැත්නම් අපි මේක බිඳුවයි කියලා හිතන්නේ. මේ ප්‍රස්ථාරයේදී අදිදී අපිට ඒක 0.1ක් විදියට නිරූපණය කරලා තියෙනවා. ඉතින් වඩා නිවැරදි උත්තරය වෙන්නේ 4. 4 වෙනි ප්‍රශ්නෙට වඩා නිවැරදි උත්තරය වෙන්නේ 3. 3 වෙනි පිළිතුර. अब බලමු ඊට පස්සේ 5 වෙනි ප්‍රශ්නය. පස්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ डी බ්‍රොග්ලි තරංගායම සම්බන්ධයෙන්. තරංගායමේ ලැම්ඩු ෆෝටෝනයක් නිශ්චල ඉලෙක්ට්‍රෝන ගැටි අවශෝෂණය වේ. මේක ඉලෙක්ට්‍රෝනයට ලැබෙන डी බ්‍රොග්ලි තරංගායමේ වෙනුවෙන් ආලෝකයේ ප්‍රවේගය c ප්ලාන්ක් නියතය h කියලා දීලා තියෙනවා. අපි දන්නවා डी බ්‍රොග්ලි තරංගායමේ අපිට ලැබෙන්නේ ප්ලාන්ක් නියතය අංශයේ ගම්ම්‍යතාවයෙන් බෙදුවට පස්සේ. අංශුවකට තියෙන පුළුවන් අංශුවක් අපි තරංගයක් කියලා හිතුවොත් ඒ තරංගයක් විදිහට හිතනවා නම් තිබිය යුතු තරංගායාමයේ තමයි डी බ්‍රොග්ලි සමීකරණයෙන් ලැබෙන්නේ. එහෙනම් මේකදී අපිට කියලා තියෙන්නේ තරංගායමේ ලැම්ඩා වෙච්ච ෆෝටෝනයක් නිශ්චල ඉලෙක්ට්‍රෝනයක ගැටෙනලු. ගැටුමෙන් පස්සේ මේ ඉලෙක්ට්‍රෝනේ සම්පූර්ණයෙන් ෆෝටෝනේ අවශෝෂණය කරනවා නම් එයාට ලැබෙන තරංගායම තමයි අහන්නේ. එහෙනම් තරංගායම ගන්න පුළුවන් අපිට ගම්ම්‍යතාවයට මොකද්ද වෙන්නේ කියලා හිතුවොත්. මෙයා නිශ්චලයි කියලා කියන්නේ ආරම්භයේදී මෙයාට ගම්ම්‍යතාවයක් නැහැ. ෆෝටෝනේට ගම්ම්‍යතාවයක් තියෙනවා. අපිට අංශුවක් තරංගයක් කියලා හිතන වගේම තරංගයක් අංශුවක් කියලා හිතන්න පුළුවන්. डी බ්‍රොග්ලි සංකල්පයෙන්ම පුළුවන් අපිට. එයාගේ තරංගායම ලැම්ඩා නම් අනුරූප ගම්ම්‍යතාවය P සමාන වෙන්නේ h බෙදීම ලැම්ඩාට. එහෙනම් මෙයාට ගම්ම්‍යතාවයක් නැහැ ආරම්භයේදී බිඳුවයි. මෙයාට ගම්ම්‍යතාවයක් තියෙනවා h බෙදීම ලැම්ඩාට සමාන. h බෙදීම ලැම්ඩාට සමාන. මතක තියාගන්න අන්වීක්ෂ්‍ය පද්ධති වලට ගම්ම්‍යතා සංසිතිය කියන මූලධර්මයේ ගැලපෙනවා. ඒකින්ද මේ දෙන්න ගැටීමේදී මුළු ගම්ම්‍යතාවය නියත වෙන්න ඕන බාහිරින් බලය දෙන්නේ නැහැ කියලා අපි දන්නවා. එහෙනම් ආරම්භක මුළු ගම්ම්‍යතාවයයි අවසාන මුළු ගම්ම්‍යතාවයයි සමාන වෙන්න ඕන. එහෙනම් ආරම්භයේදී ඉලෙක්ට්‍රෝනට ගම්ම්‍යතාවයක් තිබ්බේ නැහැ. ෆෝටෝනයට විතරයි ගම්ම්‍යතාවයක් තිබ්බේ. එහෙනම් මුළු ගම්ම්‍යතාවයේ h බෙදීම ලැම්ඩා. එහෙනම් අවශෝෂණයෙන් පස්සේ ඉලෙක්ට්‍රෝනයේ මුළු ගම්ම්‍යතාවයත් h බෙදීම ලැම්ඩා විය යුතුයි. එහෙනම් තේරෙන්න ඕන ආරම්භයේදී ෆෝටෝනයට තිබිච්ච ගම්ම්‍යතාවයයි අවශෝෂණය කරාට පස්සේ ඉලෙක්ට්‍රෝනට තියෙන මුළු ගම්ම්‍යතාවයයි සමානයි. එහෙනම් එකම ගම්ම්‍යතාවය නම් එම තරංගායමයමයි තියෙන අවශ්‍ය. එහෙනම් මේ ෆෝටෝනේ අවශෝෂණය කරාට පස්සේ අනුරූප ඉලෙක්ට්‍රෝනයේ डी බ්‍රොග්ලි තරංගායමයත් ලැම්ඩා වෙන්න ඕන. ආදේශ කරන්න දෙයක් නැහැ. අපිට ඒක එක්සරේට හිතෙන් ගන්න පුළුවන්. මම ආදේශ කළත් පෙන්නනම් h බෙදීම. එහෙනම් ගැටුමේ පස්සේ ඉලෙක්ට්‍රෝනයේ ගම්ම්‍යතාවය වෙන්නේ h බෙදීම ලැම්ඩා. බෙදීම ගැටුමේ පසු තරංගායමේ ලැම්ඩා කියලා. එහෙනම් h කැපිලා යනවා ලැම්ඩා උඩට එනවා. ගැටුමෙන් පස්සේ ඉලෙක්ට්‍රෝනයේ තරංගායාමය අනුරූප डी බ්‍රොග්ලි තරංගායාමය ෆෝටෝනේ තරංගායාමයයි සමානයි. ඒ කියන්නේ අපිට ලැබෙන්නේ 4 වෙනි පිළිතුර. 5 වෙනි එකට පිළිතුර 4. අපලම ඊට පස්සේ 6 වෙනි ගැටලුව. ප්‍රකාශ විද්‍යුත් කෝෂයක භාවිතා වන ඉලෙක්ට්‍රෝඩයක් මතට තරංගායාමය 5000 ඇන්ස්ට්‍රම් හා තීව්‍රතාවය අයිවන ආලෝකයේ පතිත වූ විට සංතෘප්ත ධාරාව 0.4 මයික්‍රෝ ඇම්පියර්ද නැවතුම් විභවයකයි 0.4 වෝල්ට්ද වේ. ලෝහයේ කාර්යශීලීත්වය වන්නේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් තමයි අහන්නේ. Hc ගුණිතයගේ දීලා දෙන 1240 ඉලෙක්ට්‍රෝන වෝල්ට් නැනෝමීටර කියලා. හරි.
මේක අපිට දත්ත ගොඩක් දීලා තියෙනවා අපිට අවශ්‍ය දත්ත ටික තෝරගන්න වෙනවා. අපෙන් අහන්නේ කාර්යශීලයේ නැවතුම් විභවය දීලා තියෙන තීව්‍රතාවය දීලා තියෙනවා. අපි දන්නවා අයින්ස්ටයින් සමීකරණය අනුව ප්‍රකාශ විද්‍යුත් තාක්ෂණය පිළිබඳ අයින්ස්ටයින් සමීකරණය අනුව Kmax සමානයි hf ඍණ phi. අපි තව සම්බන්ධයක් දන්නවා නැවතුම් විභවයට Kmax සමානයි Vse නැවතුම් විභව වාරයක් ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය. දැන් මේ දෙක සමාන කරලා අපිට සම්බන්ධයක් ගන්න පුළුවන් Vse සමානයි hf ඍණ phi. මේකෙන් මට පුළුවන් කාර්යශීලතාවය හොයාගන්න. මේක අපිට දීලා තියෙන නැවතුම් විභවය 1.4යි. වෝල්ට් ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය වැඩි කරාම ඉලෙක්ට්‍රෝන වෝල්ට් ආදේශ කරේ නැත්නම් ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයට ආදේශ කරේ නැත්නම් අපිට ලැබෙන ඉලෙක්ට්‍රෝන වෝල්ට් අගය. මේක ජූල් කරගන්න නම් ඉලෙක්ට්‍රෝනට ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය ආදේශ කරගන්න වෙනවා. මෙතන hf වගේ දීලා තියෙන්නේ අපි දන්නෝනේ c සමානයි f ලැම්ඩා කියලා. එහෙනම් f වෙනකොට මට පුළුවන් c බෙදීම ලැම්ඩා ආදේශ කරන්න. f වෙනකොට c බෙදීම ලැම්ඩා ආදේශ කරොත් hc බෙදීම ලැම්ඩා ඍණ phi. හේතුව අපිට මේකේ දීලා තියෙන්නේ hc ගුණිතය. එහෙනම් මේ hc වෙනකොට දැන් මට ආදේශ කරන්න පුළුවන් 1240 කියන අගේ. එහෙනම් 1.4යි ඉලෙක්ට්‍රෝන වෝල්ට් සමාන වෙන්නේ hc කියන්නේ 1240යි. ඉලෙක්ට්‍රෝන වෝල්ට් නැනෝමීටර්. බෙදීම ලැම්ඩා ඇන්ස්ට්‍රම් 5000 දීලා තියෙන්නේ. මම මේක නැනෝමීටර වලින් ආදේශ කරොත් තමයි නැනෝමීටර කපලා දාන්න පුළුවන් වෙන්නේ. මම මේක නැනෝමීටර වලින් ආදේශ කරන්නම්. ඇන්ස්ට්‍රම් නැනෝමීටර කරද්දී ඇන්ස්ට්‍රම් කියන්නේ 10 ඍණ 10. නැනෝ කියන්නේ 10 ඍණ 9. එහෙනම් 10 ඍණ 10 10 ඍණ 9 කරද්දී 10 ඍණ 1කින් ගුණ කරා නම් හරි. නැනෝමීටර වලදී. ඍණ 5. එහෙනම් මෙතන නැනෝමීටර කැපිලා යනවා. 10 ඍණ 1ට බිඳුවකුත් කැපිලා යනවා. 5 යගේ උක්ත කරගන්න පුළුවන් කාර්යශීලය 1. මේක සුළු කරමු. ඍණ 5 මෙහාට ගෙනාම ධන 5. 1240 බෙදන්න ඕන 500ෙන්. ඉලෙක්ට්‍රෝන වලින් තමයි අගය ලැබෙන්නේ. ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් අගය ලැබෙන්නේ. නැනෝමීටර කැපිලා ගියා. එහෙනම් මෙතන ලැබෙන තා බිඳුවක් කැපිලා යනවා. තා බිඳුවක් කැපිලා යනවා. ඒතකොට ලැබෙන 124 බෙදීම 50. 124 බෙදීම 50 කියලා කියන්නේ 2.48යි. ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් අඩු වෙනවනේ මේ පැත්තේ ඍණ 1.4 ඉලෙක්ට්‍රෝන වෝල්ට්. එහෙනම් කාර්යශීලතාවය අගය ලැබෙනවා අපිට 1.08යි ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියලා. එහෙනම් 6 වෙනි ප්‍රශ්නයට අපිට උත්තරය ලැබෙනවා 1 කියලා. ඉලෙක්ට්‍රෝන වෝල්ට් 1.08යි. ඒ වගේම අනෙක් පැත්තට දීපු ගාණක් තමයි 7 කියන්නේ. 6 වෙනි ගානට මගේම විරුද්ධ පැත්ත. කාර්යශීලතාවය 2.4 ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියලා දීලා තියෙනවා. 310 නැනෝමීටර වන ආලෝක කිරණයක් පතිත වනලු ෆෝටෝනයක් පතිත වෙනවලු. නැවතුම් විභවය තමයි පෙන්වන්නේ. මේකෙදිත් අපිට hc ගුණිතය 1240 ඉලෙක්ට්‍රෝන වෝල්ට් නැනෝමීටර කියලා දීලා තියෙනවා. මේ විදිහටම අපිට ආදේශ කළ පුළුවන් 7 වෙනි ගානක් හදාගන්න. නැවතුම් විභවය වලින් අපි මේ සමීකරණය භාවිත කරනවා. එහෙනම් අපි දන්නවා c සමානයි f බෙදීම අපිට මෙතනින් පුළුවන් c සමානයි f ලැම්ඩා හින්දා f වෙනුවට c බෙදීම ලැම්ඩා ආදේශ කරන්න. එතකොට f වෙනුවට c බෙදීම ලැම්ඩා ආදේශ කළාම අගයන් ආදේශ කිරීම සිදු කරනවා. අපෙන් අහන්නේ නැවතුම් විභවයේ කාර්යශීලතාවය දීලා තියෙනවා. එහෙනම් vs කියන්නේ hc ගාගේ 1240යි ඉලෙක්ට්‍රෝන වෝල්ට් 1240යි ඉලෙක්ට්‍රෝන වෝල්ට් නැනෝමීටර. බෙදන්න ඕනේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය ලැම්ඩා ගාගේ අපිට දීලා තියෙනවා 310යි නැනෝමීටර. 310යි නැනෝමීටර. ඊගෙනුත් බෙදන්න ඕන නැනෝමීටර වලින් බෙදන්න ඕන. අඩු කරන්න ඕන කාර්යශීලතාවය අපිට දීලා තියෙනවා 2.4යි කියලා ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින්. එහෙනම් මෙතන ඉලෙක්ට්‍රෝනය කැපිලා යනවා. මෙතන ඉලෙක්ට්‍රෝනයෙන් බෙදද්දී මම මෙතනම ආදේශ කරන්නේ ඊගෙන් බෙදුවම මෙතන ඊ කැපිලා යනවා. මෙතන ඊගෙන් බෙදෙනවා. 5 තුත් ඊගෙන් බෙදෙන්න ඕන. එහෙනම් මෙතන ඍණ 2.4 ඉලෙක්ට්‍රෝන වෝල්ට් අගයක් නේ. ඍණ 2.4 ඉලෙක්ට්‍රෝන වෝල්ට් අගය ඉලෙක්ට්‍රෝනයෙන් බෙදුනට පස්සේ වෝල්ට් වෙන්න ඕන නේ. ඉලෙක්ට්‍රෝන වෝල්ට් ඉලෙක්ට්‍රෝනයෙන් බෙදෙනවා. ඉලෙක්ට්‍රෝන කැපිලා ගිහලා වෝල්ට් විතරයි ඉතුරු වෙන්නේ. එහෙනම් මෙතන බිඳුවක් කැපිලා යනවා. මට පුළුවන් vs අගය හොයාගන්න. මෙතනත් නැනෝමීටර කැපෙනවා. වෝල්ට් අගයක් තියෙන්නේ. මෙතනත් වෝල්ට් අගයක් ඉතුරු වෙනවා. එහෙනම් 124 බෙදීම 31
අපි දන්නවා 124ට 31ව 4ක් තියෙනවා. 4ෙන් අඩු කරන්න ඕන 2.4ක්. එහෙනම් Vs අගය අපිට ලැබෙනවා 1.6යි වෝල්ට්. 1.6යි වෝල්ට්. ඒ කියන්නේ අපිට ලැබෙනවා දෙවෙනි උත්තරය. 7 වෙනි ප්‍රශ්නයට දෙවෙනි පිළිතුර. බලමු ඊට පස්සේ ප්‍රශ්නය 8. පෘෂ්ඨක වර්ගඵලයේ 5 වර්ග සෙන්ටිමීටර වන වස්තුවක් 727 සෙල්සියස් උෂ්ණත්වයේ ඇති විට විනාඩියට 300 ජූල් තාප ප්‍රමාණයක් විකිරණයෙන් මුදා හරි. ස්ටෙෆානියට දීලා තියෙනවා වස්තුවේ විමෝචකතාවය අහන්නේ. පෘෂ්ඨීය විමෝචකතාවය කියන්නේ. අපි දන්නවා ශක්තිය විමෝචනයේ තීව්‍රතාවය නම් සමීකරණය වෙන්නේ E සිග්මා T4 ඕනම වස්තුවකට. කෘෂ්ණ වස්තුවක නම් E1යි වෙනත් ඕනම වස්තුවක E1කට වඩා අඩුයි. ශක්තිය පිටවෙන ශීඝ්‍රතාවය. මේ තියෙන තීව්‍රතාවයනේ වර්ග මීටරයට වොට් අගය ශීඝ්‍රතාවය වොට් අගය හොයාගන්න පුළුවන් සමීකරණය වෙන්නේ AE සිග්මා P4. ඒ කියන්නේ පෘෂ්ඨයේ වර්ගඵලය විකිරණ විමෝචනය කරන පෘෂ්ඨයේ වර්ගඵලය. දැන් මේ සමීකරණ ආදේශයෙන් අපිට ඊට අගයක් හොයාගන්න පුළුවන්. අපිට කියලා තියෙනවා විනාඩියට 300 ජූල් ශක්තියක් පිට කරනවා. 300 බෙදීම විනාඩියට තප්පරයට ජූල් අගයයි ඕන. විනාඩිය තප්පර කරන්න මම 60න් බෙදුවා. අපිට පෘෂ්ඨ වර්ගඵලය දීලා තියෙනවා 5 වර්ග සෙන්ටිමීටර. සෙන්ටි නැති කරගන්න 10 ඍණ 2 ආදේශ කරොත් 10 ඍණ 4ෙන් ගුණ කරන්න වෙනවා. එහෙනම් මේ තියෙන වර්ග මීටර වගේ පෘෂ්ඨික විමෝචකතාවයේ E සිග්මා යග අපිට දීලා තියෙනවා 5.67 වැඩි කිරීම 10 ඍණ 8යි. T කියන්නේ කෙල්වින් උෂ්ණත්වය. ඒ 727යි කියලා දීලා සෙල්සියස් උෂ්ණත්වය. සෙල්සියස් කෙල්වින් කරන්න 273ක් එකතු කරාම කෙල්වින් 1000යි. දැන් කෙල්වින් 1000 කියන්නේ 10 3 බලය 4 බලය. 10 3 4 බලය කියන්නේ 10 12. 10 12. මේකෙන් පුළුවන් අපිට E ගයක් හොයාගන්න. මෙතන බිඳුවක් කැපිලා යනවා. 6ක් 1යි 6ක් 5යි. මෙතන 5ට කැපිලා යනවා. 10 ඍණ 4යි 10 ඍණ 8යි කියන්නේ 10 ඍණ 12යි 10 ධන 12ට කැපිලා යනවා. දැන් E සමානයි කියන්නේ 1 බෙදීම 5.6යි 7යි. අනේ 1 බෙදීම 5.6යි කියන්නේ ආසන්න වශයෙන් 0.1යි 7ට සමානයි. ඒ කියන්නේ පෘෂ්ඨීය විමෝචකතාවය මේ වස්තුවේ 0.1යි 7යි. දෙවෙනි පිළිතුර අපිට ලබා ගන්න පුළුවන්. අපි ඊට පස්සේ බලමු 9 වෙනි ප්‍රශ්නය. විද්‍යුත් විභවයේ ශුන්‍යවන ස්ථානයක ඇති චාලක ශක්තිය K සහ ඩී බ්‍රොග්ලි තරංගයන්ගේ ලැම්ඩා වෙන නිදහස් ඉලෙක්ට්‍රෝනයක් එක්තරා ප්‍රදේශයකට ඇතුළු විට විද්‍යුත් විභවයේ විරිණ V බවට පත්වේ. අංශනාව ඩී බ්‍රොග්ලි තරංගයම යන්නේ චාලක ශක්ති විභව ශක්ති වලින් අගයන් දීලා තියෙන්නේ. එහෙනම් මෙතනදී අපි දන්නවා ඩී බ්‍රොග්ලි තරංගයම වන්නේ ප්ලාන්ක් නියතය ගම්‍යතාවයෙන් බෙදලා. මේක චාලක ශක්තිය වලින් ආදේශ කරද්දී අපිට ගම්‍යතාවයට සම්බන්ධයක් ගන්න වෙනවා. එහෙනම් අපි චාලක ශක්තිය ගම්‍යතාවය අතර සම්බන්ධයක් ඉස්සෙල්ලා විස්තර කරමු. දැන් ගම්‍යතාවය කියලා කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. චාලක ශක්තිය කියලා කියන්නේ භාගයක් mv වර්ගය. එහෙනම් මෙතනින් පුළුවන් අපිට චාලක ශක්තිය භාගයක් m v වෙනුවට පුළුවන් ගම්‍යතාවයෙන් ආදේශ කරන්න p බෙදීම m. එහෙනම් v වර්ගය වෙද්දී p වර්ගය බෙදීම m වර්ගය වෙනවා. එකෙන් එකක් අපිට යනවා. මෙතනින් මට p යුක්ත කරගන්න පුළුවන්. p සමානයි 2m එහාට ගුණුනාම 2m k වර්ගමූලයක් ගත්තා ඊපස්සේ අපිට p යුක්ත කරගන්න පුළුවන්. එහෙනම් චාලක ශක්තිය ඇසුරෙන් ගම්‍යතාව වෙන්නේ 2m k ගේ මූලය. මෙතන සමානුපාතිකයක් හදාගමු. nh බෙදීම p ටනේ ලැම්ඩා සමාන වෙන්නේ. h බෙදීම p කියන්නේ 2m k ගේ මූලය. අවස්ථා දෙකේදී එකම ඉලෙක්ට්‍රෝනය සලකන්නේ ප්ලාන්ක් නියතයේ සර්වත්‍ර නියතයක්. ඉලෙක්ට්‍රෝනයම සලකන හින්දා අවස්ථා දෙකේදී 2m තුත් නියතයි. නමුත් අවස්ථා දෙකට ඩී බ්‍රොග්ලි තරංගායමය එයාගේ චාලක ශක්තිය වර්ගමූලයට සමානුපාතික කරන්න පුළුවන්. එතකොට අපිට අවස්ථා දෙකේදී අනවශ්‍ය ලෙස නියතා කියන ආදේශ කළ කපන්න වෙන්නේ නැහැ. සමානුපාතිකෙන් ආදේශ කරාම අපිට ලේසියෙන්ම උත්තරයක් ගන්න පුළුවන්. හරි. පළවෙනි අවස්ථාව දීලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝනයේ විභව ශක්තියක් නැහැ චාලක ශක්තිය එකේ. ඒ වෙලාවේ තරංගායමේ ලැබෙලා. එහෙනම් මේ පළවෙනි සමීකරණය වෙන්නේ මේකමයි. 1. චාලක ශක්තිය k වෙන වෙලාවක තරංගායමේ ඩී බ්‍රොග්ලි තරංගායමේ ලැබෙලා. දෙවෙනි අවස්ථාවේදී විභව ඍණ v වෙනවා. අපි ශක්ති සංසිඳනීය මෙලෙමු.
ආරම්භයේදී විභව ශක්තියක් නැහැ. චාලක ශක්තිය K. ශක්ති හානියක් උනේ නැත්නම් දැන් මුළු ශක්තිය නේද? නව චාලක ශක්තිය මම K dash කියලා දන්නා. නව විභව ශක්තිය වෙන්නේ එතකොට එයාගේ විභවය ඍණ V. අපි දන්නවා විභව ශක්තිය ගන්න පුළුවන් විභවය එතන තියෙන ආරෝපණයෙන් ගුණ කරලා. විභව ශක්තිය නෙමෙයි අපිට දීලා තියෙන්නේ විභවය ඍණ V. එතකොට අපි දන්නවා විද්‍යුත් විභවය දන්නවා නම් විභව ශක්තිය ගන්න වෙන්නේ විද්‍යුත් විභවය එතන තියෙන ආරෝපණය ගුණ කරලා. එහෙනම් ආරෝපණය E. හැබැයි මෙතනදී අපි සලකන්න ඕන විභව ශක්තිය කියනකොට විභව ශක්තිය ධන ඍණ කියලා අවස්ථා දෙකක් තියෙනවා. එහෙනම් ඍණ V නම් මෙතනදී අපිට විභව ශක්තිය හරියටම අගේ ගනිද්දී ආරෝපණයේ ලකුණත් එක්ක ආදේශ කරන්න වෙනවා. ඉතින් මෙතන ඉලෙක්ට්‍රෝනයක් හින්දා ඍණ E යෝන ආදේශ වෙලා තියෙනවා. එතකොට එයාගේ විභව ශක්තිය එන්නකොට ධන VE ගුණිතයෙන් ධන විභව ශක්තියක් තමයි ලැබිලා තියෙන්නේ. එහෙනම් නව චාලක ශක්තිය K dash සමානයි K. මෙතන ඍණ V ඍණ E ගෙන් ගුණනාම VE මෙහාට ගුණනාම මෙහාට ගෙනාවට පස්සේ ඍණ VE. එහෙනම් මේකේ නව චාලක ශක්තිය K ඍණ VE. එහෙනම් මේකේ නව තරංගායමේ ලැම්ඩා ඩෑෂ් නම් සමානුපාතික වෙන්නේ කයට නව චාලක ශක්තිය K ඍණ VE ගේ වර්ගමූලය. මේක තමයි දෙවෙනි සමීකරණය. අපි දන්නවා එකම සමානුපාතිකය නම් බෙදුවට පස්සේ අපිට ඒක සමාන ලකුණක් කරන්න පුළුවන්. එහෙනම් දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණය අපි බෙදමු. එහෙනම් දෙවෙනි සමීකරණය මම පළවෙනි සමීකරණයෙන් බෙදනවා. ලැම්ඩා ඩෑෂ් බෙදීම ලැම්ඩා ගේ සමාන වෙනවා. මෙතන තියෙන්නේ K ඍණ VE ගේ වර්ගමූලයක්. බෙදෙන්න ඕන එකයට K ගේ වර්ගමූලයෙන් උඩට. මම දෙයිසෙන් මට මේක සුළු කරගන්න පුළුවන්. ලැම්ඩා ඩෑෂ් සමානයි ලැම්ඩා වාරයක් K බෙදීම K ඍණ VE ගේ වර්ගමූලය. එහෙනම් අපිට උත්තරය වශයෙන් ලැබෙන්නේ පස්වෙනි පිළිතුර. ලැම්ඩා K බෙදීම K ඍණ VE ගේ වර්ගමූලය. පස්වෙනි පිළිතුර තමයි අපිට නිවැරදි උත්තරය වශයෙන් අරගන්න පුළුවන් වෙන්නේ. ඊට බලමු 10 වෙනි ප්‍රශ්නය. අරේ ආවරණ රෝධයක් තිරස් පොළොවක් මත කෝණික ප්‍රවේගයෙන් පෙරලේ. ඔමේගා කෝණික ප්‍රවේගය කියලා එතන එනවන. එහි පිහිටි B ලක්ෂයට සාපේක්ෂව O ලක්ෂයේ ප්‍රවේගය වනුයේ. හරි. අපි දන්න පෙරලීමක් සිද්ධ වෙද්දී තලය සමග ස්පර්ශන ලක්ෂයේ ප්‍රවේගය තලයට සාපේක්ෂව ශුන්‍යයි. ගුරුත්ව කේන්ද්‍රයේ ප්‍රවේගය මෙයාගේ කෝණික ප්‍රවේගය ඔමේගා නම් අරේ R නම් V සමානයි කැපිටල් R ඔමේගා වෙනවා. මේ තියෙන්නේ O ලක්ෂයේ ප්‍රවේගය. අපි දන්න මේ තලය සමග ස්පර්ශන ලක්ෂයේ සාපේක්ෂ ප්‍රවේගය 0. එහෙනම් මේ B ලක්ෂය දීලා තියෙන්නේ මේ වගේ තැනක මේ දුර අපිට R බෙදීම 2යි කියලා පෙන්නලා තියෙනවා. එහෙනම් මෙතෙන්දී මෙයාට රේඛීය ප්‍රවේගයකුයි භ්‍රමණ චලිතය නිසා ස්පර්ශීය ප්‍රවේගය දෙකක් අධිෂ්ඨාපනය වෙන්න ඕන. රේඛීය චලිතය නිසා ගුරුත්ව කේන්ද්‍රයේ සමාන ප්‍රවේගයක් තියෙනවා R ඔමේගා. භ්‍රමණ චලිතය නිසා මෙයා මේ අක්ෂයට මෙහාට භ්‍රමණයේදී මෙතන ස්පර්ශීය ප්‍රවේගය ඇති වෙන්නේ මේ පැත්තටමයි. එහෙනම් අනුරූප ස්පර්ශීය ප්‍රවේගය වෙන්නේ R ඔමේගා බෙදීම 2යි. එහෙනම් මේ B ලක්ෂයේ ප්‍රවේගය වෙන්නේ R ඔමේගා බෙදීම 2ට R ඔමේගා පදයක් එකතු කරන්න ඕන. හරි. ඒ කියන්නේ අපිට පුළුවන් B ලක්ෂයේ ප්‍රවේගය හොයාගන්න. B ලක්ෂයේ ප්‍රවේගය වෙන්නේ R ඔමේගා බෙදීම 2ට R ඔමේගා එකතු කරොත් 3යි R ඔමේගා බෙදීම 2යි. මම කියන්නේ B ට සාපේක්ෂව ඔගේ ප්‍රවේගය. එහෙනම් B ට සාපේක්ෂව ඔගේ ප්‍රවේගය වෙන්නේ VO ගෙන් VB අඩු කරා නම් හරි. එහෙනම් පොළොවට සාපේක්ෂව ඔගේ ප්‍රවේගයෙන් පොළොවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය අඩු කරා නම් හරි. එහෙනම් පොළොවට සාපේක්ෂව ඔගේ ප්‍රවේගය R ඔමේගා අඩු කරමු මේ පැත්තේ දිශාව. පොළොවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය 3 බෙදීම 2යි R ඔමේගා මේ දිශාවට. එමුණත් අපිට ලැබෙනවා ඍණ භාගයයි R ඔමේගා මේ දිශාවට. එහෙනම් අපි දන්නවා ඍණෙන් ගුණනා කියන්නේ දෛශික දිශාව ප්‍රතිවිරුද්ධ කරන්න පුළුවන් R ඔමේගා බෙදීම 2ක් මේ දිශාවට. එහෙනම් B ට සාපේක්ෂව ඔගේ ප්‍රවේගය පිටිපස්සට R ඔමේගා බෙදීම 2යි. ඊට බලමු 12 වෙනි ප්‍රශ්නය. නියත දෙකෙන් යුත් කම්බියක් තුලින් නියත ධාරාවක් ගලයි. එය වෘත්තාකාර කුඩුවක් ආකාරයෙන් සකස් කළ විට වෘත කේන්ද්‍රයේ චුම්බක ශ්‍රාව ඝනත්වය B නම්
වෘත්තාකාර පුඩු දෙකක් වන පරිදි සැකසූ විටක කියලා කියන්නේ සැකසූ විටක නව වෘත කේන්ද්‍රයේ චුම්බක ශ්‍රාව ඝනත්වය කීයද කියලා අහන්නේ. පරිවර්ණය කළ එකක් බව සලකන්න. ඒ කියන්නේ ලෝවත් වීමක් වෙන්නේ නැහැ කියන එක. හරි. එහෙනම් මුල් අවස්ථාවේ කියලා තියෙන්නේ එක කම්බි පුඩුවයි හදලා තියෙන්නේ. දෙවෙනි අවස්ථාවේ කම්බි පුඩු දෙකක් වන විදිහට තමයි වෘත්තාකාර පුඩුවක් හදලා තියෙන්නේ. අපි හිතමු පළවෙනි අවස්ථාවේ ආරේ R කියලා. දැන් අවස්ථාවේ ආරේ සිම්පල් R. මේ වෙලාවේදී කේන්ද්‍රීය චුම්බක ශ්‍රාව ඝනත්වයේ B. මේ වෙලාවේදී චුම්බක ශ්‍රාව ඝනත්වය තමයි අහන්නේ. අවස්ථා දෙකේදීම එකම ධාරාව ගලන්නේ. මේකෙත් ආයි. එහෙනම් මේක පුඩුවේ ගලන ධාරාවත් ආයි. මේකේ පොටවල් තියෙන 1යි. මේකේ පොටවල් සංඛ්‍යාව 2යි. අපි දන්න මේ එකම කම්බියෙන් තමයි පළවෙනි අවස්ථාවේ ආරේ R වන පුඩුවක් හදන්නේ. දෙවෙනි අවස්ථාවේ ආරේ සිම්පල් R වන පුඩු දෙකක් හැදෙන්නේ. අවස්ථා දෙකේදී කම්බිය මුළු දිග නියතයක් වෙන්න ඕන. දැන් මෙතෙන්දී මුළු දිග වෙන්නේ 2πr. මෙතෙන්දී පුඩුවක දිග වෙන්නේ 2πr. පුඩු දෙකක් තියෙන හින්දා මුළු දිග වෙන්නේ 2යි වැඩි කිරීම 2πr. දැන් 2π කැපිලා යනවා. නම් සිම්පල් r කියන්නේ r බෙදීම දෙකක් කියලා අපිට හොයාගන්න පුළුවන්. අපි දන්නවා වෘත්තාකාර පුඩුවක කේන්ද්‍රීය චුම්බක ශ්‍රාව ඝනත්වය μi බෙදීම 2යි r වාරයක් පුඩු සංඛ්‍යාව. එහෙනම් මේකෙදි μi වෙනස් වෙන්නේ නැහැ. වෘත්තාකාර පුඩුවක හින්දා දෙකක් නියතයි. n බෙදීම r තමයි චුම්බක ශ්‍රාව ඝනත්වයට බලපාන්නේ. දැන් චුම්බක ශ්‍රාව ඝනත්වය n ට සමානුපාතිකයි අනුලෝමව r ට සමානුපාතිකයි ප්‍රතිලෝමව. එහෙනම් පළවෙනි අවස්ථාවට වඩා දෙවෙනි අවස්ථාවේ පුඩු සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වෙනවා. ඒ කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය දෙගුණයකින් වැඩි වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි පළවෙනි අවස්ථාවට වඩා දෙවෙනි අවස්ථාවේ අරය පළවෙනි අවස්ථාවේ අරයෙන් භාගයක්. කියන්නේ අරය දෙගුණයකින් අඩු වෙනවා. එහෙනම් ඒ වෙලාවේදී චුම්බක ශ්‍රාව ඝනත්වය තව සැරයක් දෙගුණයකින් වැඩි වෙන්න ඕන. එහෙනම් තේරෙන්න ඕන පළවෙනි අවස්ථාවට වඩා දෙවෙනි අවස්ථාවේදී චුම්බක ශ්‍රාව ඝනත්වය 4 ගුණයකින් වැඩි වෙන්න ඕන. ඒකින්ද 12 වෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්න ඕන 4යි B. කියන්නේ 5 වෙනි පිළිතුර. දහතුන්වෙනි ප්‍රශ්න බලමු අපි. ඒක තියෙන්නේ මේ වගේ හැඩයක්. වෘතයකින් 4න් 3ක පංගුවක් තියෙනවා. වෘත්තාකාර පුඩුවකින් 4න් 3ක පංගුවක් තියෙනවා. ඒකට ඍජු සන්නයක දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා මේ විදිහට. ඍජු දිග සන්නයක දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. මේකේ I ධාරාවක් ආවොත් මේ විදිහේ ධාරා ගලන්නේ. ඒතර අපි දන්නවා මේ කම්බියක එක් පසකට විතරක් අපරිමිත දික් වෙනවා නම් ඒ කම්බියේ මේ කෙළවරකදී ඊට ලම්බක ආර්ධුරකදී චුම්බක ශ්‍රාව ඝනත්වයේ සූත්‍රයක් B සමානයි μi බෙදීම දෙපැත්තටම අපරිමිත ලෙස දික් වෙනවා නම් 2πr එක පැත්තකට විතරක් නම් දෙකෙන් බෙදන්න ඕන. ඒ කියන්නේ 4πr. මේ කම්බි දෙක මේ විදිහනේ. එන්න මේ කම්බි දෙකෙන් ඇති වෙන ශ්‍රාව ඝනත්වය μi බෙදීම 4πr වෙන්න ඕන. දිශා බලමු අපි. මෙයා නිසා මම දකුණත් රීතිය දාන්නේ. ධාරාව මෙහාට ගන්නවා චුම්බක ශ්‍රාවය මෙහින් ඇතුළට. මෙයා නිසා ඇති වෙන්නේ ඇතුළට චුම්බක ශේෂ්‍ය. මෙයා නිසා ඇති වෙන්නේ ධාරාව මෙහාට නම් මෙහින් ඇතුළට මෙහින් එළියට චුම්බක ශේෂ්‍ය. මෙයා නිසා මෙතන ඇති වෙන්නේ ඇතුළට චුම්බක ශ්‍රාවයක් B කියලා ගමු. මෙයා නිසා ඇති වෙන්නේ එළියට චුම්බක ශ්‍රාවයක් B කියලා ගමු. මේ දෙකේ විශාලත්ව සමානයි. ඒකින්ද විරුද්ධ දිශාවට ඉඳලා දෛශකය ශූන්‍ය වෙලා යනවා. ඒකට කේන්ද්‍රයේදී මේ දෙන්න නිසා චුම්බක ශේෂයක් ඇති වෙන්නේ නැහැ. සඵල චුම්බක ශේෂය මේ දෙන්න නිසා නම් ශූන්‍යයි. හේතුව මේ දෙන්නම එක පසකට අනන්තයට යන්නේ එකම දුරින් තියෙන්නේ. එහෙනම් μi බෙදීම 4πr ගෙන් පුළුවන් මේ කම්බිය නිසා ඇති වෙන ශ්‍රාව ඝනත්වය හා මේ කම්බියනොත් ඇති වෙන ශ්‍රාව ඝනත්වය මගේමයි දිශා ප්‍රතිවිරුද්ධ හින්දා මේ දෙන්නකින් ඇති වෙන ශ්‍රාව ඝනත්ව දෙක කැපිලා යනවා. හරි. එහෙනම් මේක තේරෙන්න ඕන ඉතුරු වෙන්නේ කම්බි පුඩුවෙන් ඇති වෙන චුම්බක ශ්‍රාව ඝනත්වය විතරයි. එහෙනම් කම්බි පුඩුවෙන් ඇති වෙන චුම්බක ශ්‍රාව ඝනත්වය අපි දන්නවා μi බෙදීම 2r වලින් වන්න පුළුවන් පුඩු සංඛ්‍යාවෙන් වැඩි කරාට පස්සේ. පුඩු පූර්ණ සංඛ්‍යාවක් වුණත් භාග සංඛ්‍යාවක් වුණත් මෙතනට අපිට ආදේශ කරන්න පුළුවන්. මේක පුඩුවකින් 4න් 3යි තියෙන හින්දා n වෙනුවට 4න් 3 ආදේශ කරා නම් හරි. එහෙනම් චුම්බක ශ්‍රාව ඝනත්වය μi 3යි μi බෙදීම 4යි වැඩි කිරීම 2යි r කියන්නේ 8යි r වෙන්න ඕන. ඒ කියන්නේ උත්තරේ 3යි μi බෙදීම 8යි r විය යුතුයි. දිශාව අහලා නැහැ. අපි දිශාව කියමු. ධාරාව භ්‍රමණය වෙන්නේ මේ පැත්තට නම්
චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන්න ඕන ඉහළට. එහෙනම් මේ වෘත්තාකාර පුඩුව නිසා ඇතුළේ චුම්බක ශ්‍රාව ඝනත්වය එන්නේ ඉහළට. ඒක තමයි සංප්‍රයුක්තය වෙන්නේ. ඒක උත්තරය වෙන්න ඕන 13.5. බලමු ඊට පස්සේ 15 වෙනි ගැටලුව. අංශුතරකයක් වන සයික්ලෝට්‍රෝන් උපකරණයේ ආකෘතියක් තමයි පෙන්වලා තියෙන්නේ. එහෙනම් මෙතනදී මේ තියෙන්නේ කුහර සිලින්ඩ්‍රාකාර ලෝහ කොටස් දෙකක් ආසන්නයේ තියපු අවස්ථාව. මේ තියෙන්නේ එක කොටසක්, මේ තියෙන්නේ අනිත් කොටස. මේක ඉත ආසන්නයේ තියෙන්නේ රූප සටහනේ පැහැදිලිව පෙන්වන්න ඕන හින්දා තමයි ඇඩ් කරලා තියෙන්නේ. මේ කුහර සිලින්ඩරයක් මෙයාට ඝනකමක් තියෙනවා නේ. ඝනකමක් තියෙනවා. මේක ඒකාකාර චුම්බක ශේෂයක් පවත්වාගෙන ගිහලා තියෙනවා. එයා නියතයි, විශාලත්වයේ දිශාවයි දෙකම නියතව තියෙනවා. ඒකාකාර චුම්බක ශේෂයක්. මෙයාට විද්‍යුත් සැපයීමක් ලබා දෙන්න ඕන. මේකට ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ ප්‍රත්‍යාවර්තක කොටු ආකාරයේ සංඥාවක්. ඒ කියන්නේ මේ වගේ හැඩයක් තමයි ලබා දෙන්නේ. අපිට කියලා තියෙන මේ ලබා දෙන විභවාන්තර කිලෝවෝල්ට් එකයි කියලා. මේ වගේ හැඩයක් තමයි මේ විභවාන්තරයට තියෙන්නේ. ප්‍රත්‍යාවර්තකයි 1 කිලෝවෝල්ට් සංඥාවක් තමයි ලබා දෙන්නේ. ධන 1 කිලෝවෝල්ට් ඍණ 1 කිලෝවෝල්ට් වල තමයි විචලනය වෙන්නේ. සයිනාකාර හැඩයක් නෙමෙයි. ඉතින් හැම ප්‍රත්‍යාවර්තක සංඥාවක්ම සයිනාකාර විය යුතු නැහැ. මෙතන ලබා දෙන්නේ 1 කිලෝවෝල්ට් සයිනාකාර නෙමෙයි කොටු ආකාරයේ ප්‍රත්‍යාවර්තක සංඥාවක්. හරි. එහෙනම් අපි හිතමු ආරම්භයේදී මේක මම උඩින් බලන ආකාරය විතරක් අඳින්නම්. ආරම්භයේදී ප්‍රෝටෝනයක් මෙතන තියෙනවා නිශ්චලව. ආරම්භයේදී මෙයාට විභවාන්තරයක් සපයලා දෙනවා. මේ පැත්තේ විභවය ධනයි, මේ පැත්තේ විභවය ඍණයි කියලා හිතමු. දැන් විද්‍යුත් ශේෂයක් ඇති වෙන්නේ මේ පැත්තට. සන්නායකයේ තුල විද්‍යුත් ශේෂය ඇති වෙන්නේ අපි දන්නවා. මෙන්න මේ අතර විතරයි විද්‍යුත් ශේෂයක් ඇති වෙන්නේ. හරියට දාරිද්‍රක තහඩු දෙකක් වගේ. මේ අතර විතරයි විද්‍යුත් ශේෂයක් ඇති වෙන්නේ. අපි ඒක E කියලා ගමු. විද්‍යුත් ශේෂ විශාලත්වය අවශ්‍ය වෙන්නේ නැහැ. දිශාව අපි විතරක් සලකමු. මෙයා ධනාරෝපණයක් හින්දා අපි දන්නවා විද්‍යුත් ශේෂයේ පැත්තටමයි බලය ඇති වෙන්නේ. එහෙනම් මෙයා විද්‍යුත් ශේෂයෙන් ත්වරණය වෙන්න ඕන. එහෙනම් විද්‍යුත් ශේෂයෙන් ත්වරණය වෙලා චුම්බක ශේෂයට මේ පැත්තට ඇතුල් වෙන්නේ යම්කිසි වේගයකින්. අපි හිතමු u කියලා. චුම්බක ශේෂයට ඇතුල් වුණාම අපි දන්න චුම්බක ශේෂයට ලම්බකව චලිත වන අංශුක හැඩය පතේ හැඩය වෙන්නේ වෘත්තාකාරයි. එහෙනම් මෙයා වෘත්තාකාර පතයක ගමන් කරන්න ඕන. බලමු මේක මොන පැත්තටද වක්‍ර වෙන්නේ කියලා. පවත් රීතිය දන්නයි හදන්නේ. චුම්බක ශේෂයේ තියෙන බෝඩ් එක තුලට ධනාරෝපිතින්ද චලිත වෙන පැත්තටමයි විද්‍යුත් ධාරාව බලය ඇති වෙන්නේ ඉහළට. ඉතින් මෙයා වක්‍ර වෙන්න ඕන ඉහළට. අපි දන්නා චුම්බක ශේෂයෙන් බලය ඇති වෙන්නේ හැමතිස්සෙම ප්‍රවේගයට ලම්බකව. ඒකින්ද චුම්බක ශේෂයෙන් කොයි වෙලාවකවත් ආරෝපිත අංශුවක් මත කාර්යයක් සිදු කරන්නේ නැහැ. එහෙනම් චුම්බක ශේෂයෙන් ගමන් කරලා ඉවතට එද්දී තාම වේගය u වෙන්න ඕන. චාලක ශක්තියට වෙනසක් වෙන්න බෑ. දැන් අපි දන්නවා මේක තව සැරයක් විද්‍යුත් ශේෂයෙන් නැත්නම් විභවාන්තරයෙන් ත්වරණය කරන්නයි ඕන. එහෙනම් මේක ත්වරණය කරන්න විද්‍යුත් ශේෂය මේ පැත්තට ඇති වෙලා තියෙන්න ඕන. මුලින් ඇතුලේ මේ පැත්තට, දැන් මේ පැත්තට ඇති වෙන්න නම් නව අවස්ථාවේදී ධන ඍණාග්‍ර මාරු වෙලා තියෙන්න ඕන. එහෙනම් නව ධනාග්‍රය වෙන්න ඕන මේ පැත්ත. නව ඍණාග්‍රය වෙන්න ඕන මේ පැත්ත. එහෙනම් විද්‍යුත් ශේෂය පැත්ත මාරු වෙන්න ඕන. මෙයා එක වටයක් මෙන්න මේ අර්ධ වටයක් ගිහිල්ලා පැමිණෙද්දී. ඒකෙන් තමයි මෙතනට ප්‍රත්‍යාවර්තක සංඥාවක් භාවිතා කරන්නේ. එහෙනම් නැවතත් පුළුවන් මෙයාට මේ විභවාන්තරයෙන් ත්වරණය වෙලා මෙතනට ඇතුල් වෙන්න. එහෙනම් මෙතෙන්දී සම්පූර්ණයෙන්ම වටයක් මෙතනට පැමිණෙද්දී මෙතෙන්දී දැන් අපි මේ අදසකමු. මෙතන වේගයට වඩා මෙතන වේගය වැඩි වෙන්න ඕනනේ. මෙතන v යගේ වැඩි. ඒ තව සැරයක් ත්වරණය වෙලානේ තියෙන්නේ. එහෙනම් v යගේ වැඩි වෙද්දී අපි දන්නවා චුම්බක ශේෂයෙන් ලම්බක ප්‍රක්ෂේපණය කරාම අරය ගන්න පුළුවන්. වෘත්තපතය අරය mv බෙදීම bq. m වෙනස් වෙන්නේ නැහැ, b වෙනස් වෙන්නේ නැහැ, q වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මෙතනට වඩා මෙතනට එද්දි වේගය වැඩි වෙන හින්දා ගමන් කරන අරය වැඩි වෙන්න ඕන. මේ අරයට වඩා ඊළඟ තබලාවේදී අරය වැඩි. එහෙනම් ක්‍රමක්‍රමයෙන් මේක අරය වැඩි වෙන වෘතයක තමයි ගමන් කරන්න පෙළඹෙන්නේ. හරි. එහෙනම් අපි දන්නවා මෙයා එක වටයක් ගිහිල්ලා මෙතනට එද්දී විභවාන්තරයෙන් දෙසරයක් ත්වරණය වෙනවා. මෙතෙන් ඉඳලා මෙතෙන්ට යද්දි ත්වරණය වුණා, මෙතෙන් ඉඳලා මෙතෙන්ට එද්දි ත්වරණය වෙනවා. එහෙනම් මට පුළුවන් මෙයාට ලැබිච්ච ශක්තිය හොයන්න එක වටයකදී. අපි හිතමු එක විභවාන්තරයකදී යද්දි ලැබෙන ශක්තිය හොයන්න පුළුවන් W සමානයි ඩෙල්ටා V සූත්‍රයෙන්. ඩෙල්ටා V Q සූත්‍රයෙන්. එහෙනම් එක විභවාන්තරයක යද්දි මෙයාට ලැබෙන ශක්තිය වෙන්නේ මේ විභවාන්තරය කිලෝවෝල්ට් එකයි. කිලෝවෝල්ට් එකයි 10 3යි වෝල්ට්.
මෙයාගේ ආරෝපණය ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය විශාලත්වයට සමාන හින්දා මම E ආදේශ කරනවා. එතන මට ලැබෙන ඉලෙක්ට්‍රෝන වෝල්ට් අගය EV 1000යි. එක විභවාන්තරයකදී ත්වරණය වෙනවා. එහෙනම් අපි දන්නවා එක වටයක් යද්දී මෙයා විභවාන්තර දෙකකදී ත්වරණය වෙනවා. එහෙනම් එක වටයකදී ලැබෙන ශක්තිය සමාන වෙන්නේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් 10/2. කියන්නේ 2000යි ඉලෙක්ට්‍රෝන වෝල්ට්. මොකද එක වටයක් යද්දී මෙයා විභවාන්තරයේ දෙසරයක් ත්වරණය වෙනවා. ඉතින් එක සැරයක් විභවාන්තරයේ ත්වරණය වෙනොත් 1000යි ඉලෙක්ට්‍රෝන වෝල්ට් ශක්තියක් ලැබෙනවා. දෙසරයක් ත්වරණය වෙනවා නම් 2000 ඉලෙක්ට්‍රෝන වෝල්ට් ශක්තියක් ලැබෙන්න ඕන. ඔය එක වටයකදී ලැබෙන ශක්ති ප්‍රමාණය. අපෙන් අහලා තියෙන්නේ වට 1000ක් භ්‍රමණය වී ඉවත් වන විට අංශුවට ලැබෙන ශක්තිය. අපි දන්නවා දැන් මේක වටෙන් වටේට මෙයා භ්‍රමණය වෙනකොට අරය වැඩි වෙන්න ඕන. එහෙනම් මෙයා ඉවත් වෙන්නේ වට 1000ක් භ්‍රමණය වෙලා නම් වට 1000කට පස්සේ ලැබෙන ශක්තිය වෙන්නේ මේ වගේ දහස් ගුණයක්. ඒ කියන්නේ 2000 ඉලෙක්ට්‍රෝන වෝල්ට් 1000න් වැඩි කරන්න ඕන. එහෙනම් මම මෙතන ලියනවා ලැබෙන ශක්තිය වෙන්නේ වට 1000ක් ඉවත් වුණාට පස්සේ ලැබෙන ශක්තිය වට 1000ක් භ්‍රමණය වෙලා ඉවත් වුණොත් ලැබෙන ශක්තිය වෙන්නේ 2000යි ඉලෙක්ට්‍රෝන වෝල්ට් වැඩි කරන්න ඕන 1000යි. එහෙනම් අපිට ලැබෙනවා දෙක වැඩි කිරීම මෙතනත් 10 3යි 10 3යි 10 3 කියන්නේ 10 6ක් මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට්. එහෙනම් වට 1000ක් භ්‍රමණය වෙලා මෙයා ඉවත් වෙද්දී 2 මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් ශක්තියක් ලැබෙන්න ඕන. හින්දා 15 වෙනි ප්‍රශ්නෙට ලැබෙන පිළිතුර වෙන්නේ 3. 2 මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට්. ඒකෙම තමයි අපිට 16 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඊට සයික්ලෝට්‍රෝනය තුල ප්‍රෝටෝනයේ චලිත වන චුම්බක ශ්‍රව ඝනත්වයේ ටෙස්ලා එකයි ප්‍රෝටෝනයේ එම්බෙදීම Q අනුපාතය 10 ඍණ 8ක් කියලා දීලා තියෙනවා. ප්‍රෝටෝනයේ ඉවත් වීමට මොහොතකට පෙර සයික්ලෝට්‍රෝනය තුල භ්‍රමණය වෙන වෘතපතේ ආරය තමයි අහන්නේ. හරි අපි දන්නවා ක්‍රමක්‍රමයෙන් මෙයාගේ ආරය වැඩි වෙනවා. එහෙනම් මෙයා වට 1000ක් භ්‍රමණය වෙලා ඉවත් වෙද්දී කොච්චර ආරයක් තියෙන වෘතයක භ්‍රමණය වුණාද කියලා තමයි අහන්නේ. හරි අපි ඒකටත් සමීකරණයක් ලියමු. අපි දන්නවා දැන් මෙයා ඉවත් වෙද්දී මෙයාගේ ශක්තිය වෙන්නේ 2 මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට්. මේ ශක්තිය මගේ චාලක ශක්තියක් වශයෙන් තියෙන්නේ. එහෙනම් මට පුළුවන් මෙතනදී මෙයාට තියෙන්න ඕන වේගය හොයන්න. මොකද අපි දන්නවා අරය හොයාගන්න නම් mv බෙදීම bq සූත්‍රයට ආදේශයක් කරගන්න වෙනවා. mv බෙදීම bq සූත්‍රයට ආදේශයක් ගන්න වෙනවා. එහෙනම් මම මේක v හොයන්න පුළුවන් චාලක ශක්තියෙන් ආදේශයක් කරගත්තොත්. එහෙනම් මෙයාට ලැබිලා තියෙන චාලක ශක්තිය භාගයක් m v වර්ගය සමානයි 2යි මෙගා කියන්නේ 10/6යි ඉලෙක්ට්‍රෝන වෝල්ට්. ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් ආදේශ කරමු. මොකද ආරෝපණය මෙයාගේ ඉලෙක්ට්‍රෝන ආරෝපණයට සමාන හින්දා E කැපිලා යන්න පුළුවන්. එහෙනම් මෙතන ලැබෙනවා මේක අපිට E බෙදීමේ අනුපාතයක් හදාගන්න පුළුවන්. අපිට දීලා තියෙනවා මෙයාගේ m බෙදීම Q අනුපාතය 10/8යි කියලා. එහෙනම් මෙතන E කියන්නේ යාගේ ආරෝපණයනේ. එහෙනම් m බෙදීම Q. මෙතන E යගේ මෙතනට ගෙනියනවා. එහෙනම් මෙතන m බෙදීම E යගේ වෙනකොට m බෙදීම කියන්නේ යාගේ ආරෝපණය ඉලෙක්ට්‍රෝන ආරෝපණය වෙන්නේ. m බෙදීම Q වෙනකොට මට 10/8ක් ආදේශ කරගන්න පුළුවන්. එහෙනම් v වර්ගයේ සමානයි මේ පැත්ත දෙක මෙහාට ගුණ කරාම 4යි. m බෙදීම Q අනුපාතය 10/8යි. මෙහාට ගෙනිච්චම 10/8යි. වාරයක් 10/6යි. SI එක වලින් ආදේශ කරමින් අපිට ප්‍රවේගයත් SI එක වලින් ලැබෙන්න ඕන. එහෙනම් v සමානයි වෙනවා වර්ගමූලය ගත්තම 2 වැඩි කිරීම මෙතන 10/14 වර්ගමූලය 10/7යි. ms ඍණ 1 SI එක වලින් ආදේශ කරමින්ද SI එක වලින්ම ලැබිලා තියෙන්න ඕන. එහෙනම් ප්‍රවේගය දන්නවනම් අපිට පුළුවන් අරය හොයන්න r සමාන mv බෙදීම bq සූත්‍රයට ආදේශ කළා. මේ. එහෙනම් මෙයා ඉවත් වෙද්දි ගමන් කරන වෘතපතේ ආරය වෙන්නේ mv බෙදීම vq. එහෙනම් v ගාගේ අපි දන්නවා v ගාගේ එක ටෙස්ට් කියලා දීලා තියෙනවා m බෙදීම q අනුපාතය 10/8යි. m බෙදීම q අනුපාතය 10/8යි. ප්‍රවේගය අපි දන්නවා 2 වැඩි කිරීම 10/7යි. බෙදීම v ගාගේ 1යි. එහෙනම් අපිට ලැබෙන ගමන් කරපු ආරය සමානයි 2 වැඩි කිරීම 10/1. ඒ කියන්නේ 0.2 මීටර. එහෙනම් මේ ඉවත් වෙද්දී 0.2 මීටර ඒ කියන්නේ සෙන්ටිමීටර් 20ක ආරයකින් යුත් වෘත්තපතයක තමයි චලිත වෙලා තියෙන්නේ. ඉතින් නිවැරදි පිළිතුර වෙන්නේ 16ට 2. 16ට දෙවෙනි පිළිතුර.
අපි ඊට බලමු 17 වෙනි ගාන. ප්‍රස්ථාරයේ පෙන්න ඇත්තේ ලෝහ පෘෂ්ඨයක සිට මනින දුර d සමග එහි නිදහස් ඉලෙක්ට්‍රෝන වල බන්ධන ශක්තිය ශයි වෙනස් වන ආකාරයයි. ඒ උපයෝගය කරගනිමින් 17 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. නම් බන්ධන ශක්තිය ශයි. ශයි කියන සංකේතය ග්‍රීක කපුරා. පිකෝ ජූල් වලින් දීලා තියෙනවා. බන්ධන ශක්තිය පිකෝ ජූල් වලින්. මෙතන ලෝහ පෘෂ්ඨයේ ඉඳලා මනින දුර මිලිමීටර වලින් තමයි දීලා තියෙන්නේ. මේ වගේ හැඩයක් තමයි දීලා තියෙන්නේ. මේ කොටු 10කට වෙන් කරලා තියෙනවා. මේක තියෙන දෙවෙනි කොටුවේ. එතන මේක 2යි. මෙතන අගය සමාන වෙන්නේ කොටු 8කට 8යි. හරි. පළවෙනි ප්‍රශ්නේ කියන්නේ 17 ලෝහය සඳහා කාර්යශීලය. අපි දන්නවා කාර්යශීලය කියලා කියන්නේ ලිහිල්ලම බැඳලා තියෙන ඉලෙක්ට්‍රෝනට අනුරූප බන්ධන ශක්තිය. ඒ කියන්නේ ලෝහ පෘෂ්ඨයේ තියෙන ඉලෙක්ට්‍රෝනයක බන්ධන ශක්තිය. ඒ කියන්නේ අඩුම බන්ධන ශක්තියක් තියෙන ඉලෙක්ට්‍රෝන. එහෙනම් මේකෙත් තේරෙනවා අඩුම බන්ධන ශක්තිය තියෙන්නේ පෘෂ්ඨයේ ඉඳලා බිඳුව ගැඹුරකින්. ඒ කියන්නේ පෘෂ්ඨයේ තියෙන ඉලෙක්ට්‍රෝනයක. එහෙනම් පෘෂ්ඨයේ තියෙන ඉලෙක්ට්‍රෝනය බැඳලා තියෙන ශක්තිය තමයි අපි දන්නවා කාර්යශීලය කියලා කියන්නේ. එහෙනම් කාර්යශීලය සමාන වෙන්න ඕන 2යි පිකෝ ජූල්. පිකෝ කියන්නේ 10 ඍණ 12යි. එහෙනම් 2 වැඩි කිරීම 10 ඍණ 12යි ජූල් වෙන්න ඕන. ඒ වඩා නිවැරදි පිළිතුර වෙන්නේ 3. වඩා නිවැරදි පිළිතුර 3. බලමු 18 වෙනි ගාන. මේ ඇසුරෙන්මනේ තියෙන්නේ. මෙම ලෝහය මතට දෙහිලි සංඛ්‍යාතයේ මෙන් 250කින් වැඩි සංඛ්‍යාතයෙන් යුත් ෆෝටෝන පතිත කරන විට ලෝහ පෘෂ්ඨයේ සිට කොපමණ උපරිම ගැඹුරක ඇති ඉලෙක්ට්‍රෝන මුක්ත කළ හැකිද? උපරිම වශයෙන් කොච්චර ගැඹුරක තියෙනවා? ඒ කියන්නේ අපිට නිකුත් ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝන මුක්ත වෙද්දී චාලක ශක්තියක් තියෙන්න ඕනේ නැහැ. ලෝහ පෘෂ්ඨයෙන් යන්ත්‍රමින් හරි ඉවත් වෙන්නයි අවශ්‍ය. දැන් අපි දන්නවා මේ වෙලාවේදී චාලක ශක්තියක් තියෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ෆෝටෝනෙන් ලැබෙන ශක්තිය සම්පූර්ණයෙන්ම බන්ධන බිඳින්න තමයි වැය කරන්නේ. එහෙනම් මෙතන අපි සරල මේ අයින්ස්ටයින් සමීකරණය නෙමෙයි. අයින්ස්ටයින් සමීකරණය දාන්නේ පෘෂ්ඨයේ තියෙන ඉලෙක්ට්‍රෝන එකටනේ. එහෙනම් සරල අදහස ශක්ති සංසිත නියමය ෆෝටෝනෙන් ලැබිච්ච ශක්තිය HF අඩු කරන්න ඕන බන්ධන කඩන්න වැයච්ච ශක්තිය ශයි. එහෙනම් ඊටු ටික චාලක ශක්තිය වෙන්න ඕන. හැබැයි අපි දන්නවා යන්තමින් එළියට ආවම ඇති උපරිම ගැඹුර. ඒ කියන්නේ යන්තමින් එළියට එන්නයි ඕන. මුක්ත වෙනකොට චාලක ශක්තිය බිඳුනාට කමක් නැහැ. එහෙනම් උපරිම ගැඹුරකින් පිහිටි ඉලෙක්ට්‍රෝනයක් මුක්ත කරනවා නම් එයාගේ බන්ධන ශක්තිය HF වෙන්න ඕන. එහෙනම් මෙතනදී කියලා තියෙන්නේ දෙහිලි සංඛ්‍යාතය වගේ 100-250කින් වැඩි සංඛ්‍යාතවල පරිත කරා. එහෙනම් අපි දන්නවා කාර්යශීලයේ phi සමානයි HF naught. F naught කියන්නේ දෙහිලි සංඛ්‍යාතය. ඉලෙක්ට්‍රෝන මුක්ත කරන්න පතිත කළ යුතු විකරණයේ ආම සංඛ්‍යාතය. ඒ කියන්නේ පෘෂ්ඨයේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් යන්ත්‍රමින් ගලවන්න පතිත කළ යුතු සංඛ්‍යාතය. දැන් මේ වගේ 100-250 ප්‍රමාණයෙන් යුත් සංඛ්‍යාතයන් පතිත කරන්නේ. එහෙනම් මේ වෙලාවේදී ලැබෙන ශක්තිය මෙයාට ලැබෙන ශක්ති ප්‍රමාණය අපි දන්නවා F naught නම් 5 කියන්නේ අපි දන්නවා දැන් 12 පිකෝ ජූල් කියලා. එහෙනම් 100-250කින් වැඩි නම් දැන් නව සංඛ්‍යාතයේ දෙහිලි සංඛ්‍යාත වගේ 100-250. 100-250යි H මේක සමානයි කියලා දෙන්න ඕන. ඒ කියන්නේ 2.5යි HF naught. 2.5 HF naught. ඒ කියන්නේ HF naught වගේ 2.5 ගුණයක් වෙන්න ඕන. එහෙනම් HF naught කියන්නේ 12 පිකෝ ජූල් නේ අපිට 2 පිකෝ ජූල් නේ. 2 පිකෝ ජූල් පිකෝ naught නේ අපි 10 12 ආදේශ කරේ. එහෙනම් 2 පිකෝ ජූල් වගේ 2.5 ගුණයක් කියලා කියන්නේ 5යි පිකෝ ජූල්. එහෙනම් 5යි පිකෝ ජූල් කියන්නේ හරියටම 5 වෙනි කොටුව බැලුවා නම් හරි. 5 වෙනි කොටුවට අනුරූප දුර තමයි මුක්ත කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝනේ උපරිම ගැඹුර වෙන්නේ. එහෙනම් 5යි කොටුව 5 වෙනි කොටුවට අනුරූප දුර වෙන්නේ හරියටම d ගෙත් භාගයෙන් නේ. එහෙනම් 0.5 මිලිමීටර. 0.5 මිලිමීටර. එහෙනම් කාර්යශීලය අපි දන්නවා HF naught. F naught කියන්නේ දෙහිලි සංඛ්‍යාතය. එතකොට කාර්යශීලයගේ 2 පිකෝ ජූල් කියලා අපි හොයාගත්තා. දැන් පතිත කරන්නේ දෙහිලි සංඛ්‍යාතයෙන් 100-250. ඒ කියන්නේ 2.5 ගුණයක්. එතකොට ෆෝටෝනේ ශක්තිය වෙන්නේ 2.5යි HF naught. ඒ කියන්නේ මෙයාගේ HF naught අගේ ආවේ 2යි 2.5 වැඩි කරාම 5යි පිකෝ ජූල් ශක්තියක් ලැබෙනවා. එහෙනම් 5යි පිකෝ ජූල් ශක්තියක් ලැබෙනවා නම් මේ 5යි පිකෝ ජූල්ට සමාන බන්ධන ශක්තියක් තියෙන ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න පුළුවන්. එහෙනම් 5යි පිකෝ ජූල්ට සමාන බන්ධන ශක්තියක් තියෙන්නේ ඉලෙක්ට්‍රෝනේ ලෝහ පෘෂ්ඨයට වඩා 0.5 ගැඹුරෙන්
තිබුණොත් ඒකින්ද මේක වඩාත්ම නිවැරදි පිළිතුර වෙන්නේ අපිට නිවැරදි පිළිතුර වශයෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ 0.5 මිලිමීටර. ඒ කියන්නේ 4. බලමු 19 වෙනි ප්‍රශ්නය. 19 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ලෝහ පොළු දෙකක් තියෙනවා. එකක් සම්පතයි. මේ පිටිපස්සේ තියෙන එක තමයි කඩිය වලින් පෙන්නන්නේ. අනෙක් පුඩුව කොටසක් අයින් කරලා තියෙන්නේ විවෘතයි. චුම්බකයක් මේ තුලින් පහළ වැටෙනවා. දණ්ඩ චුම්බකයක් මේ තුලින් පහළ වැටෙනවා. එහෙනම් අපි දන්නවා දණ්ඩ චුම්බකයක් පහළ වැටෙද්දී මෙයාගේ බල රේඛාවක් තියෙනවා. එහෙනම් පහළ වැටෙද්දී බල රේඛාවල වෙනස් වීමක් සිද්ධ වෙනවා. පුඩුව තුල තියෙන බල රේඛාවල වෙනස් වීමක් සිද්ධ වෙනවා. අපි දන්නවා පුඩුවක් තුල ශ්‍රාවයේ වෙනසක් වුණොත් තමයි ප්‍රේරණයක් සිද්ධ වෙන්නේ. එහෙනම් මුදු දෙකේම විද්‍යුත් ගාම්බල ප්‍රේරණය වෙයි. හරි. අනිවාර්යෙන් ප්‍රේරණයක් වෙනවල කරඩේගේ නියමය අනුව ප්‍රේරණ විද්‍යුත් ගාම්බලය අපි දන්නවා ශ්‍රාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට සමානුපාතිකයි. සමානත් වෙනවා. අපි විද්‍යුත් ගාම්බලයට නිවැරදිව සමීකරණය කියන්නේ ඍණ d5 වෙදීම dt. හේතුව මෙතන තියෙන ලෙන්ස් නියමය ප්‍රේරණය වෙන විද්‍යුත් ගාම්බලය සිදුවන ශ්‍රාව වෙනසට ප්‍රතිවිරුද්ධ ශ්‍රාවයක් සාධන ඵලය තමයි ප්‍රේරණය වෙන්නේ. ඒකෙන් තමයි ඍණක් දාන්නේ. ඒක විශාලත්වයෙන් හිතද්දි මේ ඍණ වැඩක් නැහැ. ප්‍රේරණය වෙන විද්‍යුත් ගාම්බලය ශ්‍රාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට පුඩුව තුල ශ්‍රාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට සමාන වෙනවා. හින්දා මේ දෙකේම පුඩුව තුල ශ්‍රාව වෙනස් වෙනවා. නම් මේ දෙකේම විද්‍යුත් ගාම්බල ප්‍රේරණය වෙන්න ඕන. අපි දන්නවා ධාරාවක් ප්‍රේරණය වෙන්න නම් ධාරාවක් ඇති වෙන පුඩුව සම්ප්‍රත වෙලා තියෙන්න ඕන. විද්‍යුත් ගාම්බල ප්‍රේරණ වුණු ඵලයට ධාරා ප්‍රේරණය වෙන්නේ නැහැ. ධාරාවක් ඇති වෙන්න නම් පුඩුව සම්ප්‍රත වෙන්න ඕන. එහෙනම් මේ දෙකේම ධාරා ප්‍රේරණය වෙන්නේ නැහැ. මෙයාගේ විතරයි ධාරා ප්‍රේරණය වෙන්නේ. මෙයාගේ ධාරාවක් ඇති වෙන්නේ නැහැ. හින්දා B වැරදි. අපි දන්නවා මේක ධාරාවක් ප්‍රේරණය වෙනව නම් දැන් දිශාව හිතමු. මේක ධාරාවක් ප්‍රේරණය වෙන්නේ නැහැ. මේක ධාරාවක් ඇති වෙන්නේ නැහැ. මේක ධාරාවක් ප්‍රේරණය නම් දිශා ගන්න පුළුවන් ලෙන්ස් නියමයෙන් මෙයා පහළට වැදෙද්දී මේ බල රේඛා දැන් මෙහි තියෙන බල රේඛාත් එන්න පුඩුව තුලට යන එක නෙවෙන්නේ. පුඩුව තුල තියෙන ඉහළට තියෙන ශ්‍රාවය එන්න වැඩි වෙනවා. පුඩුව තුල තියෙන ශ්‍රාවය ඉහළට එන්න වැඩි වෙනවා නම් හැමතිස්සෙම ප්‍රේරණයක් වෙන්නේ පුඩුව තුල තියෙන ශ්‍රාවය නියත කරගන්න. එහෙනම් ඉහළට තියෙන ශ්‍රාවය එන්න වැඩි කරනවා නම් පුඩුවේ ධාරාවක් ප්‍රේරණය වෙන්නේ පල්ලෙහාට ශ්‍රාවයක් හදලා තියෙන ශ්‍රාව ප්‍රමාණය නියත කරගන්න. මෙයා පල්ලෙහාට එද්දී ඉහළට තියෙන ශ්‍රාවය වැඩි වෙනවා. එහෙනම් පුඩුවේ ධාරාවක් ප්‍රේරණය වෙන්නේ පල්ලෙහාට ශ්‍රාවයක් හදලා ශ්‍රාව ප්‍රමාණය නියත කරගන්න පරිදි. එහෙනම් පල්ලෙහාට ශ්‍රාවයක් හදන්න ධාරාව ප්‍රේරණය වෙන්න ඕන මේ පැත්තට. ධාරාව ප්‍රේරණය වෙන්න මේ පැත්තට. එහෙනම් ධාරාව මේ පැත්තට ප්‍රේරණය වුණොත් මෙයාගේ චුම්බක බල රේඛා ඇති වෙලා තියෙන්න ඕන මේ පැත්තට මේ. චුම්බක බල රේඛා ඇති වෙන්නේ ප්‍රේරණය නිසා මේ පැත්තට. එහෙනම් මෙහෙම බල රේඛා පිට කරනවා නම් N ද්‍රවයක් හැදෙන්නේ. මෙහෙම බල රේඛා ඇතුල් වෙන හින්දා S ද්‍රවයක් හැදෙන්නේ. දැන් තේරෙනවා මේ S ද්‍රව දෙක අතර ඇති වෙන්නේ විකර්ෂණ බලයක්. විකර්ෂණ බලයක්. මේක අපිට ප්‍රේරණේ ධාරාව හොයන්න අවශ්‍ය නැහැ. අපි දන්නවා ලෙන්ස් නියමය අනුවම ප්‍රේරණයක් සිදු වෙන්නේ ප්‍රේරණයට හේතු වන ක්‍රියාවලිය වළක්වන පරිදි. එහෙනම් මෙයා ඇතුළට එීම මේ පුඩුව දෙසට එීම තමයි ප්‍රේරණය වෙන්නේ හේතුව. ඒක වළක්වන්න නම් ඊට විරුද්ධව බලයක් ඕන යොදන්න. එහෙනම් තේරෙන්න ඕන මෙයා පල්ලෙහාට වැටෙන්නේ ගුරුත්ව ත්වරණයට වඩා අඩු ත්වරණයකින්. බර විතරක් ක්‍රියාත්මක වුණොත්නේ ගුරුත්ව ත්වරණයෙන් පහළට වැටෙන්නේ. එහෙනම් ඉහළට බලයක් ඇති වෙන හින්දා මෙයා ගුරුත්ව ත්වරණයට වඩා ටිකක් අඩු ත්වරණයකින් තමයි පල්ලෙහාට වැටෙන්නේ. මේක ධාරාවක් ප්‍රේරණය වෙන්නේ නැත්නම් බල ඇති වෙන්න විදියක් නැහැ. ඒකින්ද මෙයා සාමාන්‍ය විදිහටම ගුරුත්ව ත්වරණයෙන් පල්ලෙහාට වැටෙන්න ඕන. හින්දා මේකදී අපිට දීලා තියෙන ප්‍රකාශන වෙන්නේ මෙයා වැටෙන්නේ දකුණු පැත්ත කෙනා AR ගෑගේ G ට සමානයි. හරි. වම් පැත්ත කෙනාගේ AL ත්වරණය G ට වඩා අඩුයි. C සත්‍යයි. එහෙනම් AC තමයි සත්‍ය වෙන්නේ. අපි 20 වෙනි ප්‍රශ්නේ බලමු. प्रकाश विद्युत आचरण परीक्षा करन लबन प्रकाश कोशයේ කැතෝඩයේ ලෙස භාවිතා කරන ලබන ලෝහ තුනක් ABC වේ. මේට අදාළ කාර්යසිතයන් දීලා තියෙනවා 5A 5B 5C
5a 5b සමානයි 5c ට වඩා අඩුයි කියලා කියලා තියෙනවා. 5a තුයි 5b තුයි සමානයි 5c මේ දෙන්නට වඩා අඩුයි කියලා කියලා තියෙනවා. දැන් සංඛ්‍යාතයත් එක්ක නැවතුම් විභවය v0 අඳිනු ලබන ප්‍රස්ථාරය මේ තුන් දෙනාම එකම ඛණ්ඩාංක තලයෙන් දොත් මොන වගේ හැඩයක්ද කියලා අහන්නේ. නැවතුම් විභවයත් එක්ක ඒ කියන්නේ සංඛ්‍යාතයත් එක්ක නැවතුම් විභව වෙනස් වෙන විදිය. අපි දන්නවා අයින්ස්ටයින් සමීකරණය අනුව kmax සමානයි hf බෙදී hf ඍණ 5. අපි දන්නවා නැවතුම් විභවයට සමීකරණයක් තියෙනවා kmax සමානයි නැවතුම් විභවය vs වාරයක් e. දැන් මට පුළුවන් මේ kmax වෙනකොට vs ආදේශ කරන්න. vs e සමානයි hf ඍණ 5. vs උත්තර කරගමු. vs සමානයි h බෙදීම e වාරයක් f ඍණ 5 බෙදීම e. එහෙනම් සංඛ්‍යාතයත් එක්ක නැවතුම් විභව වෙනස් වෙන්නේ y සමානයි ධන mx ධන අනුක්‍රමණයක් ඍණ අන්තක් ඛණ්ඩයක් විදියට. එහෙනම් ධන අනුක්‍රමණයක් ඍණ අන්තක් ඛණ්ඩයක් තියෙන්න ඕන. හරි. මේකේ අපිට vs වෙනකොට v0 කියලා සංකේතය දීලා තියෙන්නේ. එහෙනම් මම ප්‍රශ්නාරය අඳින්නම්. සංඛ්‍යාතයත් එක්ක නැවතුම් විභව වෙනස් වන ආකාරය. vs f vs වෙනකොට අපිට v0 කියලා දෙන්න තියෙන එක ප්‍රශ්නයක් නෑ. ධන අනුක්‍රමණයක් ඍණ අන්තක් ඛණ්ඩයක්. ඒකට තේරෙන්න ඕන හැම ලෝහයකටම තියෙන්නේ එකම අනුක්‍රමණය. මොකද h කියන්නේ ප්ලාන්ක් නියත. h කියන්නේ ප්ලාන්ක් නියත සර්වත්‍ර නියතයක්. ඉලෙක්ට්‍රෝන ආරෝපණයත් අපි දන්නවා ලෝහ සඳහා වෙනස් වෙන්නේ නැහැ එකම නියතයක්. එහෙනම් මේ හැම ලෝහයකටම එකම අනුක්‍රමණයක් තියෙන්න ඕන. කාර්ය අන්තකඩ ලැබෙන්නේ කාර්යසිතේ බෙදීම ඉලෙක්ට්‍රෝන ආරෝපණයනේ. එහෙනම් මේකේ අපි දන්නවා A ගේ B ගේ කාර්යසිතයන් සමානයි. ඉලෙක්ට්‍රෝන ආරෝපණය සමාන හින්දා ඒ දෙන්නගේ අන්තකණ්ඩ සමාන වෙන්න ඕන. එහෙනම් A ගේ කාර්යසිතයන් සමානයි කියලා අපිට දීලා තියෙන්නේ A ගේ B ගේ. එහෙනම් A ගේ B ටයි ලැබෙන්න ඕන එකම අනුක්‍රමණය එකම අන්තකණ්ඩය නම් මේ ප්‍රස්ථාර දෙකම එකම රේඛාව වෙන්න ඕන. එක ළඟින් තියෙන්න ඕන. එකම අනුක්‍රමණය එකම අන්තකණ්ඩය. අන්තකණ්ඩය කාර්යසිතේ බෙදීම ඉලෙක්ට්‍රෝන ආරෝපණයට සමානයි. දැන් A ගේ B ගේ අපිට කාර්යසිතයන් සමානයි කියලා දීලා තියෙනවා. එයාගේ අන්තකණ්ඩ වල විශාලත්වය සමාන වෙන්න ඕන. එහෙනම් මෙතෙන්දී අපිට C නිරූපණය කරගන්න වෙන්නේ C ගේ කාර්යසිතේ විශාලත්වය A ගේ B ගේට වඩා අඩුයි. එහෙනම් විශාලත්වය අඩු වෙනවා කියන්නේ ඍණ අන්තකණ්ඩයේ විශාලත්වය අඩු වෙනවා. ඍණ අන්තකණ්ඩයේ විශාලත්වය අඩු වෙනවා කියන්නේ මීට වඩා අඩු අන්තකණ්ඩයක්. ඍණාගේ අඩු වර්ගයක්. ඍණ අගේ අඩු වර්ගයක්. මෙයාගේ ඍණ අන්තකණ්ඩයට නම් මෙතන තියෙන ඍණ අන්තකණ්ඩය අඩු වෙන්න ඕන. එමුණොත් C ට ලැබෙන්න ඕන මෙයාගේ ප්‍රස්ථාරය. විශාලත්වය විතරක් හිතන්න. අන්තකණ්ඩය අපි ඍණයි කියලා දන්නවා. විශාලත්වය සැලකුවට පස්සේ A ගේ B ගේ තියෙන 5 ගේට වඩා C ගේ අඩුයි. එහෙනම් විශාලත්වය අඩු වෙන්නයි ඕන. ඉතින් C ගේ වක්‍රය ලැබිලා තියෙනවා ඊට වඩා ඉහළින්. වඩාත් ගැලපෙන්නේ පස්වෙනි පිළිතුර. වඩාත් ගැලපෙන්නේ පස්වෙනි පිළිතුර.